समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිචින්න මිදං රූපං රෝග නිද්ධං පභංගුරං විච්ඡති පූති සන්දේහෝ මරණං තම්හි ජීවිතං තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි, අද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ ඔබ හැම කෙනෙක්ම නිවසට වී ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පෙහෙවස් සමාදන් වෙලා සිල්ලුතුන් බවට පරිවර්තනය වෙලා ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරනවා. අද මේ මොහොත අවස්ථාව තුලදී ඔබ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මයෙන් දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරන්නට තමයි මේ අවස්ථාව යොදා ගන්නට යෙදුනේ. ලොකු කැපකිරීමක් ඔබ මේ සිදු කරන්නේ. රැල්ෆ් ඉමර්සන් කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා පැහැදිලි කරනවා ජීවිතය තුළ කැපකිරීම වලින් තොරව විශිෂ්ටත්වයට ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච කිසිම කෙනෙක් නැහැ කියලා. එනිසා ඔබ මේ ලොකු කැපකිරීමක් කරන්නේ. ගෙදර ඉඳගෙන පන්සලට යන්න බෑ. අද එළියට යන්න බෑ. මේ COVID-19 කියන වසංගතයත් එක්ක අපි හිර වෙලා අපිට social distancing සමාජ දුරස්ථභාවය ඇති කරගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ වසංගතය අපිට තව පුජ්‍යලයකින් තව පුජ්‍යලයකට හෝ වෙන නිසා. එනිසා අපි දුරස්ථභාවය ඇති කරගෙන ජීවත් වෙනවා. නමුත් අපි බුදුදහමෙන් ඈත්ුනේ නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් ඈත්ුනේ නැහැ. නමුත් අපි මනසින් ඈත්ුනේ නැහැ. මිනිස්සු අපි හැමෝම මනසින් ලං වෙලා, මනසින් ශක්තිමත් වෙලා, මනසින් ඉහළට තත්වයටපත් වෙන්න, ආධ්‍යාත්මිකව මනස තාමත්ම හොඳින් ගොඩනගා ගන්න අපි මේ පොහොය දවස තුල නිවසටම වී පින්කම් රාශියක් සිදු කරනවා. එනිසා මේ අවස්ථාවේදී ධර්ම දේශනාව ආරම්භ කිරීමට අවස්ථාව තුලදී අපි හැමෝම හොඳින් බණ අහන්න අවශ්‍ය වෙන්නේ අපි හැම කෙනෙකුටම සිත, කය, වචනය කියන ద్వාරත්‍රය සමර කර ගැනීම. ඊටම වැදගත් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා කය වචනයෙහි සංවර කර ගැනීම ඊටම ලෙහෙසි. නමුත් හිත සංවර කර ගැනීම ඊතරම් ලෙහෙසි පහසු කාරණා නොවන බව. එනිසා ධර්ම ශ්‍රවණය කිරීමේදී වැදගත්ම දෙය හිත සකස් කර ගැනීම. හිත සංවර කර ගැනීම. හිත සංවර කරගෙන හිත එක අරමුණක පිහිටුවාගෙන බණ අහන්න පුළුවන් නම් ඊටාම වැදගත් වෙනවා. ඊටාම සාර්ථක වෙනවා ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම.
එනිසා ඊ타ත්ම හොඳින් මනස එක්තැන් කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම අතිශයින් වැදගත් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ඒකේචි ඕසධා ලෝකේ විච්ඡන්ති විවිධාපුතු ධම්ම ඖෂධ සමන්නත්ති ඒතම් පිබත බික්කවෝ. මහණෙනි මේ ලෝකේ ඖෂධ වර්ග ඕනෑතරම් ප්‍රචලිත වෙලා තියෙනවා. මිනිස්සුන් ඕනෑතරම් ඖෂධ වර්ග හොයා ගන්නවා. නමුත් මේ ඖෂධ වර්ග වලට වඩා වැදගත්ම විශිෂ්ටතම ඖෂධය තමයි ධම්ම. ධම්ම ඖෂධ සමන්නත්ති. ධර්මයේ නැමැති ඖෂධයට සමාන කරන්න පුළුවන් තවත් ඖෂධයක් නැහැ. එහෙමනම් ඒතම් පිබත බික්කවෝ. ඒ ධර්මය නැමැති ఔෂධය මහණෙනි පානය කරන්න කියලා බුදුහාමුදුරන් වහන්සේ මහා සංඝරත්නයට දේශනා කරනවා. නිසා අපි හැමෝමත් ඊ타ත්ම හොඳින් ධහමට අනුගතව ධර්මානුකූලව කටයුතු කරනවා නම් ධහම අවබෝධ කරගන්නවා නම් මේ සංසාර දුක අපිට නැවත නැවත ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන කෙනෙක් මේ දුක් දෙනවා නෙමෙයි. වෙන කෙනෙක් අපිව උපද්දනවා නෙමෙයි. වෙන කෙනෙක් කොරෝනා ඇතිවන ලෝකයකට අපි ඉපැද්දුවා නෙමෙයි. මේ උපත ඇති කරගත්තේ මම කියන්නේ මම. ඔබ තුලක් තියෙනවා මම තුලක් තියෙනවා. මොකද්ද මේ සිත? සිතේ පැවැත්ම සිත නැවත නැවත ඒ පැවැත්ම ඇති කරගන්නවා නම් ජීවය නැවත පවතිනවා. මනුෂ්‍ය ජීවයක් වෙන්න පුළුවන් අයහපත් ඊටාම පහත් සිතුවිලි වලින්ම යුක්තව සිත දිගින් දිගට පවත්වාගෙන යනවා නම් පහත් භවයන් ලැබෙනවා. එනිසා අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ මනුෂ්‍ය භවයන් ලැබමින් මනුෂ්‍යත්වයේ රැකගනිමින් ඊ타ත්ම ඉහළට ගිහිල්ලා හැමදාම මිනිස්සු වී උපදී ඉන්න එක නෙමෙයි. මේ ඊ타ත්ම බිහිසුණු භයානක සසරෙන් එතර වෙලා යන්නට අපි කුසල් වඩන එක පෞද්ගලිකව හැම කෙනෙක්ම සිද්ධ කරන්නට ඕනේ. ඔබේ නිවන වෙනුවෙන් මට උදව් කරන්න බෑ. ඔබේ සෝවාන් වීම වෙනුවෙන් ඔබේ සකදාගාම වීම වෙනුවෙන් මට ඒ කටයුතු ටික ඔබ වෙනුවෙන් කරන්න බෑ. ඔබට මාර්ගය කියන්න පුළුවන්. බුදුහාමුදුරුව අපිට කළේ ඒක. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ මාර්ගය. මාර්ගය සකස් කරලා බුදුහාමුදුරුව පැහැදිලි කළා මේ මාර්ගයේ මේ විදිහට ගමන් කරන්න. ඔබ මේ විදිහට නිවැරදිව මේ මාර්ගය තුල ගමන් කළොත් ඔබට මේ ප්‍රතිඵල මේ විදිහටම ළඟා කරගන්න පුළුවන්. ඔබ වැරදි විදිහට ක්‍රියාත්මක වුණොත් වැරදි ගමනක ගියොත් අන්තගාමී ගමනක ගියොත් ඔබට මේ ප්‍රතිඵල කවදාවත් ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා. එනිසා ඊ타ත්ම හොඳින් ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා ධර්ම ශ්‍රවණය කරනකොට ලැබෙන ප්‍රතිඵල පිළිබඳව. දැන් මේ ධර්ම දේශනාව පුංචි දරුවෝ ශ්‍රවණය කරනවා. අමල තාත්තලා ආච්චිලා සීලා ශ්‍රවණය කරනවා. බණහන්නේ ඇයි අපි? ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ ඇයි? ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මොනවද අපිට ලැබෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තාම හොඳින් බණ අහනකොට ධර්ම ශ්‍රවණය කරනකොට අපිට ලැබෙන ප්‍රතිඵල ඊටාම විශාලයි කියන කාරණාව. මේ ප්‍රතිඵල වලින් අපි කරුණු කීපයක් මතක් කරගත්තොත් එහෙම. බුදුහාමුදුරුවෝ දේශනා කළා අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් මුජුං කරෝති චිත්තමස්ස පසීදති. ඊටාම හොඳින් ධර්ම ශ්‍රවණය කරනකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ අසුතං සුනාති නොඇසූ ධර්ම කරුණු කාරණා ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම සුතං පරියෝදපේති අපි අහලා තියෙන ධර්ම කරුණු පිළිබඳව නැවත මතක් කරගන්න. ඒ කරුණු නැවත මතක් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. සුතං පරියෝදපේති. කංකං විතරති. ගැටලු ප්‍රශ්න මේ දේවල් වලට හොඳ උත්තර විසඳුම් හොයාගන්න පුළුවන් හොඳම මාධ්‍යය තමයි ධර්ම දේශනා මාධ්‍ය. කොච්චර ගැටලු තියෙනවද අපිට? කොච්චර ප්‍රශ්න තියෙනවද? ප්‍රත්‍යක්ෂ මිනිස්සුන්ට හොඳ සූට් එකක් ඇඳලා කැප් එකක් දාලා වාහනයකින් ගිහිල්ලා සන්ග්ලාස් ටිකක් දාලා බැසට මේ මනුස්සයට කොච්චර ප්‍රශ්න තියෙනවද? පුදුම ලෝකයේ තුල ප්‍රශ්න නැති මිනිස්සු නැහැ. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න හැම දෙයකටම විසඳුමුත් තියෙනවා. අනේ මගේ ප්‍රශ්නෙට විසඳුම් නැහැ මේ ලෝකේ කෙනෙක් කියන වැරදි. හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවා. විසඳුම් නැති ප්‍රශ්න ඇති වෙන්න බෑ මිනිස්සුන්ට.
දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම ආවේ කුකුලද බිත්තරේද ඒ වගේ ප්‍රශ්න නෙමෙයි මම මේ පැහැදිලි කරන්නේ. බුදුරජාන් වහන්සේගෙනුත් එහෙම ප්‍රශ්න මිනිස්සු ඇහුවා. ඒ ප්‍රශ්නකට බුදුරජාන් වහන්සේ අව්‍යාකෘත ප්‍රශ්න විදියට බුදුහාමුදුරු පිළිතුරු දුන්නේ නැහැ. නේද වෙයිද? නිසා මේ අපේ ජීවිතයට ඇතිවෙන ගැටලුකාරී තත්වයන් වලට විසඳුම් තියෙනවා. ඒ විසඳුම් දහම තුලින් අපිට ළඟා කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ කංකං විතරති ගැටලු निराකරණය කරගන්න පුළුවන්. දිට්ඨිං උජුං කරෝති. නිවැරදි දැක්මක් ඇති කරගන්න පුළුවන්. ඊටාම හොඳින් බණ අහනකොට. යහපත් දැක්මක්, හොඳ දැක්මක්. නමුත් අද බලන්නකො නිවැරදි දැක්මක් අපේ තියෙනවද කියලා? ඒ නිවැරදි දැක්මක් තියෙනවද කියලා මම මෙහෙම පැහැදිලි කරේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි බලන විදිය, තීරණ ගන්න විදිය ගැන කල්පනා කරලා බලුවොත් අපි හැමෝම පෘථග්ජන මිනිස්සු තීරණ ගන්නේ තමන්ගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන් වල ඇත්තටම හැඟීමට මුල් තැන දීලා. හැඟීමට මුල් තැන දීලා තීරණ ගන්නේ ඇයි? හේතුව ඒ තීරණ ගන්න හැම කෙනෙක්ම පෘථග්ජන මිනිස්සු. පෘථග්ජන මිනිස්සුනේ හැඟීමට මුල් තැන දීලා තීරණ ගන්න. බුදුහාමුදුරුවන්ගේ තීරණ බුදුරජාණන් වහන්සේ තමන්ගේ හැඟීමට මුල් තැන දීලා ගත්තද? නැහැ. රහතන් වහන්සේලා තීරණ ගත්තද තමන්ගේ හැඟීමට මුල් තැන දීලා? නැහැ. බුද්ධියටයි උන්වහන්සේලා මුල් තැන දුන්නේ. බුද්ධියට. එනිසා ප්‍රත්‍යක්ෂණ අපි තීරණාත්මක අවස්ථාවන් වලදී තීරණ ගන්න පින්වතුනි හැඟීමට මුල් තැන දීලා ඇත්තටම බුද්ධියට නෙමෙයි. 95.5කටත් වැඩිය යහපැත්තේ විශාල ප්‍රමාණයක් අපි තීරණ ගන්නකොට හැඟීමට තමයි මුල් තැන දෙන්නේ බුද්ධියට නෙමෙයි. හැඟීම් බර වෙලා තීරණ ගන්න. එහෙම තීරණ අරගෙන මුළු ජීවිත කාලෙම වැළපෙනවා විලාපතීතිය ජීවත් වෙනවා. සරල උදාහරණයක් ඔබට දේශනා කරොත් දැන් ඔබ බණ අහන ගමන් ඔබේ ඇඟේ මధుරයක් වහනවා කියලා හිතන්නකෝ. මధుරව වහලා ලේ ටික උරාගෙන බොනවා කියලාත් හිතන්නේ. දැන් ලේ උරාගෙන බොනකොට ඔබට රිදෙනවනේ, දැනෙනවනේ, හැඟෙනවනේ, වේදනාවක්නේ, හැඟීමක්නේ. ඒතර ඔබේ හැඟීමට මොකද කරන්නේ? ප්‍රතිචාර දක්වනවනේ. කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? අනේ මధుරව යන්න. එහෙමද? නෑ. දැනෙනකොටම ඔබ අතින් ගහනවනේ මధుරවට. ගහපු ගමන් මොකද වෙන්නේ? මధుරව මැරෙනවා. ඔබ කොහෙද ඉන්නේ? මම මේ බණ අහන ගමන් ඉන්නේ. ඔබ කොතනද ඉන්නේ? මම බණශාලාවේ ඉන්නේ. තව පිරිසක් ඉන්නවද? ඔව් වටේට ඉන්නවා. එයා මොකද කරන්නේ? එයාත් බණ අහනවා. එයා සිල් සමාදන් වෙලා. මමත් සිල් සමාදන් වෙලා. හැබැයි මේ බණ අහන මොහොතේ මම ඇඟේ මధుරයක් වැහුවා මට දැනුණා. මම හාමුදුරුවෝ දිහා බලාගෙන බණ අහන ගමන්ම මధుරවට තැළුවා. ගැහුවා. ඇයි වේදනාවක් ආව වේදනාවට අන්න ප්‍රතිචාරය දුන්න හැඟීම. ඔන්න රිද්දෙව ඔන්න එනන් දුන්නා කියලා. මොකද්ද? හැඟීමට මුල් තැන දීලා තීරණ ගත්තා. පස්සේ බොහෝ අය බලනවා නෙමෙයි මිනිස්සයා පෞකාරයෙක් නේ. බණ අහන ගමන් මధుරව තලනවා, මధుරව මරනවා. මොනතරම් පෞකාර මිනිස්සෙක්ද? හාමුදුරුවෝත් ඉස්සරහා වැඩ ඉන්න මොහොතේ මෙහෙම හිතනවා. ඒතර මේ සිද්ධ කරපු කෙනත් බලනවා මම යන්නේ මට හිතා ගන්නත් බෑ මට මේ රිදුනේ හින්දා මං ගැහුවා මේ අහවල් මේ කටයුතු පිළිබඳව දැන් නොයෙක් මේ සිද්ධිය පිළිබඳව නොයෙක් අදහස් ඉදිරිපත් කරන්න බලනවා. නමුත් පින්වතුනි වරද සිද්ධ කරලා හැඟීමට මුල් තැන දීලා තීරණේ අරගෙන එතන ඇත්තටම ඕකනේ අත අපේ සමාජයේ හැමතැනම තියෙන්නේ. රට හදන තැන ඉඳලා යාචකයා දක්වා මොකද වෙලා තියෙන්නේ? හැඟීමට මුල් තැන දීලා මිනිස්සු තීරණ ගන්නවා. රජුරුවන්ගේ ඉඳලා යාචකයා දක්වා. ඇයි එහෙම තීරණ ගන්නෙ? බහුතරය ඇත්තටම පොදුන්නේ ප්‍රත්‍යක්ජනයිනේ. මමත් ප්‍රත්‍යක්ජනයි. අපි හැමෝම ප්‍රත්‍යක්ජන මිනිස්සු. නමුත් පුහුදුන් අපිට උනත් අපිට පුළුවන් බුද්ධිමත්ව තීරණ ගන්න. බුද්ධි ගෝචරව තීරණ ගන්න. නමුත් බහුලව අපි ගන්නෙ නෑ අවාසනාවට. එහෙම බුද්ධිමත්ව තීරණ නොගන්න නිසා තමයි අපි පල්ලෙහාට වැටලා තියෙන්නේ. අපි පහළට වැටලා තියෙන්නේ. අනේ අපි දකින්නෝනේ අනේ බලන්න දැන් පන්සලට එනවා සමහර අය ඇවිල්ලා
නායක හාමුදුරුවෝ හමු වෙන්න පන්සලට එනවා. නායක හාමුදුරුවෝ පන්සලේ නැත්තම් පොඩි හාමුදුරුවෝ කවුරු හරි කෙනෙක් වැඩ ඉනවද කියලා බලනවා. පොඩි හාමුදුරුවෝත් පේන්න නැහැ. ඉතින් පන්සලේ කවුරු හරි ළමෙක්වත් ඉන්නවද කියලා පොඩ්ඩක් බලනවා. කතා බහ කරලා. නැහැ. හැබැයි පන්සලේ ලස්සන මල් පැල හදලා තියෙනවා. මේ වගේ මල් හැදිලා ඊටාම ලස්සනයි. මොකද වෙන්නේ? හිතනවා අනේ මටත් මේ මල් පැලයක් ගෙදර තියාගන්න තිබුණා නම්. ලොකු හාමුදුරුවොත් නැහැ, පුංචි හාමුදුරුවොත් නැහැ. ඇබිත්තියකුත් නැති එකේ මල් අත්තක් කල්ලා ඔන්නෝහි බෑග් එකට දාගන්නවා. අපිත් ඉතින් මේ පන්සලට දානෙත් ගියනවනේ. ඔහොම හිතලා මොකද කරන්නේ? අර මල් අත්තක් කල්ලා දාගන්නවා. අර දේ ලස්සන දේ දැක්ක මොකද්ද? ඇයි එහෙම කැඩුවේ? එහෙම උනේ ඇයි? එහෙම තීරණයක් ගත්තේ ඇයි? හැංගීමක් ආවා. හැංගීමක් ආවා. එහෙම නැත්නම් සිතුවිල්ලක් ආවා. මේ පැලේ මගේ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මගේ ගෙදරත් මේ වගේ ලස්සනට තියාගන්න මෙහෙම පැලයක් තිබුණා නම් හොඳයි. එහෙම සිතුවිල්ලක් ආවා. ඒතර ඒ සිතුවිල්ලට ප්‍රතිචාර දක්වලා රයිට් එහෙනම් මේක කඩාගනි. කඩාන බෑග් එකේ දාගනින් කාටවත් පේන්නේ නැතුව. ඊට පස්සේ ගෙදර ගිහලා හිටව ගනි. දැන් මනසෙන් එහෙම කියනවා මනසෙන් එහෙම ඒ අදහසත් එක්ක ගෙදර ගෙනිහිල්ලා ඒවක් එහෙම ක්‍රියාත්මක කරනවා. බලන්න. සම්පූර්ණ පාප කර්මයක් එතන සිද්ධ කරගන්න. මොකක් නිසාද? මනස අර වැරදි විදියට භාවිතා කරනවා. ශික්ෂණය නෑ එතන. හොරකමක් සිද්ධ වෙනවා. තීරණයක් අරගෙන තියෙනවා. තීරණය කරලා තියෙනවා. වැරදි. නිවැරදි දැක්මක් එතන නෑ. ඉතින් ඔගමනේ අද ඔබ ගෙදරට වෙලා ඉන්නේ. අද ගෙදර ඉඳලා වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් පොය වෙනුවෙන් අපි කොච්චර පන්සල් යනවද? කොච්චර දන්සල් වලට සම්බන්ධ වෙනවද? දන්සල් දෙනවද? අද අපි ඔක්කොම ගෙදර අපේ ජීවිත කාලේ කවදාවත් අපි මෙහෙම දැකලා නැහැ වෙසක් පොය දවසේ. අපි ගිය වෙසක් පොය දවසේ ඊටාම දුක්ඛිත තත්වයකටපත් වෙලා තිබුණේ අර පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ඒ ජනතාව මිය පරලොව ගිහිල්ලා විශාල වෙසනයක් එතන සිද්ධ වෙලා ඒත් අපි බොහෝ අයට ඒ පින්කම් සිද්ධ කරගන්න අපහසු වුණා. එතනින් එහා ඊට කලින් අවුරුද්දෙත් ගම් වතුරක් ඇවිල්ලා එහෙම ප්‍රශ්න ටිකක් තිබුණා. නමුත් මේ ජීවිතයේ දැකපු පළවෙනිම අවස්ථාව පන්සල් හිස් අද දවසේ. ඇයි මේ වසංගතයේ හේතුවෙන් අපි ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවැරදි දැක්ම ඇති කරගන්න නම් නිරන්තරයෙන්ම බුද්ධියට මුල් තැන දීලා තීරණ ගන්න ඕනේ. හැඟීමට මුල් තැන දීලා නෙමෙයි බුද්ධි ගෝචරව බුද්ධියට මුල් තැන දීලා තීරණ ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් මිනිස්සු විදියට අපි හැමෝටම බුද්ධි ගෝචරව තීරණ ගන්න පුළුවන්. එහෙම නොවෙනවා නම් භයානක තත්ත්වයක්. විහාරස්ථානයට අපි එනවනේ. දැන් අද අපි මේ ගෙදර හිටියට වෙන දවස්වලදී අපි විහාරස්ථානයට එනවනේ. විහාරස්ථානයට ඇවිල්ලා අපි පින්කම් වලට සම්බන්ධ වෙනවා. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරනවනේ. බොහෝ වෙලාවට අපේ පන්සල් හැම පන්සලකම සිල් ගන්නෙන්නේ අපේ ආච්චි සීයයි විතරයිනේ. ඔබට ඒක තේරෙනවනේ. බොහෝ පන්සල්වල ඒක එහෙමයි. අපි දකිනවා. නමුත් හවසට බෝධි පූජාව වෙනුවෙන් ඒ පූජා කටයුතු වෙනුවෙන් තරුණ තරුණීන් දරුවොත් එනවා. එහෙම අයත් ඉන්නවා කියලා හවසට තමයි අපිට පේන්නේ. ඒතර මේ අය හවසට පන්සලට ආවට පස්සේ විහාරස්ථානයේ පින්කම් සිද්ධ කරලා බෝධි පූජාමය පින්කමට සම්බන්ධ වෙලා බොහොම සතුටින් එළියට ඇවිල්ලා මේ බලනවා තමන් අර දාගෙන ආපු මිරිවැඩි සංගලයන් සෙරප්පු දෙක එහෙම තියනවාද කියලා. මොකද වෙන්නේ? අනේ සෙරප්පු දෙක නැහැ. නේ? ඉතින් හිතනවා මම මේ සිල් ගන්නෙත් නැති ඕක තමයි මේ සෙරප්පුත් නැති වෙනවා. එහෙම කියලා ආම්දුරන්ටත් බැලලා තමයි යන්නේ. නමුත් ඒක වෙලා තියෙන්නේ මොකද්ද පින්වතුනි? අර සමහර උදවිය ආවට පස්සේ තමන් දකිනවා අනේ මේ සයිස් එකත් මට ගැලපෙනවා මට හොඳයි මට ගැලපෙන සයිස් එකටම තියෙනවා. ඒ නිසා මම මේක දාගෙන යනවා. වැරදි තීරණයක්. හැංගීමට මුල් තැන දීලා තීරණ ගන්න. ඒ නිසා හැංගීමට මුල් තැන දීලා තීරණ ගන්න කිසි කෙනෙක් සාර්ථක වෙලා නැහැ. විශිෂ්ටත්වයටපත් වෙලා නැහැ. බුද්ධියට මුල් තැන දීලා බුද්ධිගෝචරව තීරණ ගත්තු හැමෝම විශිෂ්ටත්වයටපත් වුණා. ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා. ලෝකේ දිනුවා. ඒ නිසා ලෝකේ දිනන්න තමන් ඉතාම ඉහළට යන්න නම් බුද්ධිගෝචරව තීරණ ගන්න. රටක් විදියට අපි ඉහළට යන්නත් රට දියුණු රටක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙන්නේ
හැංගීමට මුල් තැන දීලා තීරණ ගන්න එක නෙමෙයි. මට මේ ගස් ටික ඔක්කොම කපා ගන්න ඕන. මට මේ වනාන්තරය ඔක්කොම අලිපෙහෙලි කරලා මගේ පවුලේ අයට ඥාති සංග්‍රහ කරන්න ඕනි. හොටෙල් ටිකක් දාලා දෙන්න ඕනි. එහෙම ක්‍රියාත්මක වෙන්න ගියොත් එහෙම අපේ රට ගොඩ ගන්න බෑ. අපේ රට විතරක් නෙමෙයි ඕනම රටකට ඒක හිම වෙනවා. අර සිංගප්පූරුව කියන රට ඊටාම ඉහළට සකස් කරගත්තේ අපේ රට දිහා බලන්න. ඔවුන්ගේ කාරණා තුනක් තුනක් D අකුරෙන් පටන් ගන්න concept තුනක්. discipline, development, democracy. අංග 1 discipline විනය. ශික්ෂණය අංක 1. හික්මීමත් එක්ක ක්‍රියාත්මක වෙනකොට හැමතැනම සිහියෙන් ක්‍රියාත්මක වෙනකොට ඔවුන් දන්නවා අපි මෙතෙන්ට යනවා. නිසා අපේ ජීවිතය තුලත් අපි කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ හැම වෙලෙම ගතේ ටිතේ නිසින්නේ ඉන්න තැන ගමන් කරන තැන දැන් මේ බණ අහනවා මේ ස්ථානයේ ඉඳගෙන නේ වැඩිහිටියොත් එක්ක කතා බහ කරන තැන ඒ හැම තැනම අවබෝධය මම දැන් පාරේ යන්නේ පාරේ වාහන යනවා එනවා මම යන්නේ පාරේ. එතකොට මේ අවබෝධයෙන් හැමතැනම ක්‍රියාත්මක වෙනවා නම් සිහියෙන් ක්‍රියාත්මක වෙනවා නම් දැන් මේ වසංගතයක් ඇති වෙලා තියෙන්නේ රජයෙන් හැමතැනින්ම මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා කරුණු පැහැදිලි කරනවා ඔබ මාස්ක් එකක් දාගෙන යන්න එළියට යනකොට මාස්ක් එකක් දාගෙන යන්න පාරේ යනකොට සෝෂල් ඩිස්ටන්සින් එක සමාජ දුරස්ථභාවයේ තියාගන්න බඩු ගන්න යනකොට කඩේට යනකොට වෙළඳපොළට යනකොට ඈත වෙළඳ පොළවල් වලට යන්න එපා ගෙදර සමීපයෙම තියෙන කඩේට ගිහිල්ලා බඩු ටික අරගෙන ගෙදරට එන්න මේ හැමදේම පැහැදිලි කරන්නේ ඇයි නැවත නැවත කියන්නේ මේක අවබෝධ කරගන්න ඕනේ මේ ශික්ෂණය ඇති කරගන්න ඕනේ මේ ශික්ෂණය තියෙනකොට අපි ලෙඩ වෙන එක අවම වෙනවා අපේ රටේ මේ කොරෝනා වසංගතය COVID-19 වසංගතය පැතිරීම අවම කරගන්න පුළුවන් ඒක අපිට කරගන්න පුළුවන් මට හැදුනොත් මම මගේ ඥාතියට ඒක සංග්‍රහ කරන්න අවශ්‍ය නැහැ මට හැදුනට පස්සේ මම ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම ළඟ බෙහෙත් ටික ගන්න හොස්පිටල් එකට ගිහිල්ලා අදාළ හොස්පිටල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ දැනුවත් කරලා මම මෙහිම අය එක සම්බන්ධකම් කතා බහ කරලා තියෙනවා ඒ අයත් පැහැදිලි කරලා ඒ අයත් නිරෝධායන අවස්ථාවන්ට සම්බන්ධ කරලා එහෙම ක්‍රියාත්මක වෙනවා එනිසා මේ විදිහට සිහියෙන් යුක්තව ක්‍රියාත්මක වීම අතිශයම වැදගත්. එතකොට තමයි අපි හැම දෙයකින්ම නිරවුල් කරගන්න පුළුවන්. තාමත්ම ඉහළ විශිෂ්ටත්වයටපත් වෙන්න පුළුවන් බුද්ධි ගෝචරව ක්‍රියාත්මක වෙනකොට. අනිත් කාරණාව චිත්තමස්ස පසිදති. සිත පැහැදෙනවා ඊටාම හොඳින් බණ අහනකොට. සිත පැහැදෙනකොට මොකද වෙන්නේ? සිත පැහැදෙනකොට අපි ලස්සන වෙනවනේ පින්නතුනි. සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ බියුටි කෙයාර් සැලොන් වලට ගිහිල්ලා මේකප් කරගෙන යම් පෙති පානය කරලා ඉන්ජෙක්ෂන් ගහගෙන මොනවා හරි තෙල් වර්ගයක් ඔළුවේ තියාගෙන දාගෙන මේ වගේ වැඩ ටිකක් කරගත්තට පස්සේ ලස්සන වෙනවා. එහෙම වෙනවා. හැම අමුතුම පැහැයක් ගන්නවා. හැමේ අමුතු පාටක් එනවා අපි දකිනවා. එනිසා ඒක නෙමෙයි ලස්සන. ලස්සන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මනස සුන්දරයගේ සුන්දරභාවය. අපි කියන්නේ අර සිරියාවන්තකම කියලා. ওই සිරියාවන්තකම බියුටි කෙයාර් සැලොන් එකකින් ගන්න බෑනේ. බියුටි කෙයාර් සැලොන් එකට ගිහිල්ලා මට සිරියාවන්තකම ඇති වෙන මේකප් එකක් දාලා දෙන්නකෝ කියලා කිව්වට එහෙම කරන්න බෑනේ. ඔබ හොඳ ලස්සනට ඇඳුමක් ඇඳගෙන මූණ තුල මොනවා හරි ආලේප කරගෙන ඇවිල්ලා අයිබ්‍රෝස් හදලා මේ හැමදේම හදලා මේ කාන්තාවන් පිළිබඳව විතරක් ධර්මයේ පැහැදිලි කරනවා මේ කරුණු පැහැදිලි කරනවා නෙවෙයි මේ පුරුෂයන් හැමෝම ඉන්නවා එතන නේ තමන්ගේ මුහුණ ලස්සන කරගන්න ශරීරය ලස්සන කරගන්න මේ දේවල් එහෙම කරනවා තමන් බාහිර ස්වરૂපය ලස්සනට තියාගන්න ඕනේ ඒක ඇත්ත නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මනස සකස් කරගන්න මනස හදාගන්න චිත්තමස්ස පසීදති මනස ලස්සන වෙන මිනිස්සු හැම මොහොතකම සුන්දරයි සිරියවන්ත ඉතාමත්ම ලස්සනයි. ඒතර ඒ මානසික පසුබිම සුන්දර වෙනකොට මොකද වෙන්නේ? ලෙඩ අඩු වෙනවා. ලෙඩවම වෙනවා. රෝගී තත්වයන් අවම වෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? හැමදැනම ලෙඩ. මොකද්ද මේ? වසංගතය. වසංගතය.
ඒතර මේ වසංගතයත් එක්ක අසනීප හැදිලා තියෙනවා. දැන් මේ COVID-19 වසංගතේනේ අපි ඉන්නේ. හැම ගෙදරකටම වෙලා මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්නේ COVID-19 වසංගතේ නිසා. හැබැයි මේ ඇතුලේ තව ලෙඩ තියෙනවා. ඒව ගැන අපි කතා කරන්නේ නැහැ. මොනවද? ගෘහස්ත ප්‍රචණ්ඩත්වයත් එක්ක ගෙවල් ඇතුලේ දැන් අපි දැක්කනේ බ්‍රිතාන්‍ය වගේ රටවල එංගලන්තේ අපි දැක්කා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. හේතුව අම්මට තාත්තට දරුවන්ට ගරු කිරීම නැහැ. පොඩි දෙයක් වචනයක් එහෙම වුණොත් එහෙම අම්ම වෙනුවෙන් පොලිසිය යන මට්ටමට හදාගෙන නේ වුන් තිබුණේ. ඒ පසුබිම නේ වුන්ට තිබුණේ. ඒ නිසානේ දැන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලා කෑග ගහ දැන් ඔය හැමතැනම නිවුස් යන්නේ. නේ? ප්‍රෝති ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේකට හේතුව විනය ඇති කර ගැනීම. ශික්ෂාකාමීව ජීවත් වීම, මනස සංවර කර ගැනීම. මනස සුන්දර තැනකට ගෙනාවට පස්සේ අපි කොතන හුදකලා තත්ත්වයටපත් වුණත් අපි එතන හුදකලා නැහැ. අපි බිත්ති හතරකට කොටු වෙලා මේ නිරෝධායන වෙනවා. එමත් නැත්නම් අපි මේ නිවස් වලට වෙලාම ඉන්නවා. අනේ මේක මට එළියට යන්න විදිහක් නැහැ. වෙනද වගේ යාළුවොත් එක්ක කතා කරන්න විදිහක් නැහැ. බඩු මොනවා හරි ගන්න යන්න විදිහක් නැහැ. දුවන්න පනින්න කෑ ගහන්න නටන්න මේ දේවල් කරන්න විදිහක් නැහැ. අයියෝ මට විකාරයක් වගේ මේ නිවසේම ඉඳලා කෙනෙක් එහෙම හිතනවා නෑ. මේ තමයි මනස ඊ타ත්ම හොඳින් සකස් කරගෙන ඔබට ඉන්න පුළුවන් හොඳම අවස්ථාව. ඔබේ අම්මා එක්ක තාත්තා එක්ක සහෝදර සහෝදරීන් එක්ක සියලු දෙනා එක්ක සතුටින් ඉන්න පුළුවන් තියෙන කාලයක් මේ කාලය. මේ කාලයෙන් ප්‍රයෝජනය ගන්න පවුලත් එක්ක තියෙන සම්බන්ධතාවය ඊටාම හොඳින් වැඩි දියුණු කරගන්න අම්මට තාත්තට සහෝදරයට සහෝදරියට ආදරයෙන් සලකන්න තාමත්ම ආදරයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්න ඒක ඊටාම වැදගත්. ඒ වෙනුවෙන් මේ COVID-19 වසංගතය ඔස්සේ අපිට නැවත එකතු වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. පවුල් වල අයට, ගෙවල් වල අයට. ඒ එකතු වීම ඒ සාමකාමීව හැසිරීම ඊටාම වැදගත් ජීවිතයට ලොකු පන්නරයක්. නිසා ඒ කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී අපි මාතෘකා කරගන්නට යෙදුණු ගාථාව නැවත පැහැදිලි කළොත් එහෙම මම පැහැදිලි කරන්නට යෙදුනේ ධම්මපදයේ චරාවග්ගයට අයත් ගාථාවක්. පරිචින්න මිදං රූපං රෝග නිඩ්ඩං පබංගුරං බිජ්ජති පූති සන්දේහෝ මරණං තම්මි ජීවිතං. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ඉදං රූපං පරිචින්න. මේ රූපය අතිශයින්ම දිරීමට ලක් වෙනවා. පරි කියන උපසර්ගය පාලියෙන් සිංහලෙනුත් තියෙනවා. මේ උපසර්ගයේ තේරුම තමයි අතිශයින් බොහෝසෙයින් වහ වේගයෙන් මේ ආදී තේරුම් තියෙනවා. ඊට ඉක්මනින් ජින්නම් කියන්නේ දිර. මේ රූපය හැම මොහොතක් පාසාම ක්ෂණයක් පාසාම දිරීමට ලක් වෙනවා. නමුත් අපි මේ රූපේ දිරනවා කියලා කියනකොට පින්වතුනි තේරුම් ගන්නේ හැම රැලි වැටෙනකොට ඇටීම, කෙස් පැහීම මේ ආදී දේවල්නේ. දත් හැලීම නේ හොඳ කුඩු වෙලා තියෙනවා. මේවා දිහා බලලා තමයි කියන්නේ ඔන්න වයසට ගිහිල්ලා කියලා. වයසට යනවා. නමුත් ඒක එහෙම නෙමෙයි. පරිචින්න කියන්නේ හැම මොහොතකම තප්පර කටුව දිහා ඔබ බලාගෙන ඉන්නවා. තප්පර කටුව යනවා, විනාඩි කටුව යනවා, පැය යනවා, දවස් ගෙවෙනවා, සති ගණන් ගෙවෙනවා, මාස ගණන් ගෙවෙනවා, අවුරුදු ගෙවෙනවා. අපි කියනවා දැන් අවුරුද්දක් ගියා, තව අවුරුද්දක් ගියා මෙහෙම කියනවා, කතන්දර කියනවා. ඒ මොකද වෙන්නේ? කාලේ විතරක් ගෙවෙනව නෙමෙයි. මේ ශරීරය ගෙවෙනවා. වේය වෙනවා, වෙනස් වෙනවා. හැම මොහොතකම වෙනස් වෙන සුළු ස්වභාවයකින් යුක්තයි. මේ වෙනස් වෙන සුළු ස්වභාවය එක මොහොතක්වත් නොවෙනස්ව පවත්වන්න පුළුවන් කිසිම ජගතේ ලෝකයේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේටත් බැරි වුණා. බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය පැහැදිලි කරා ලෝකේ ඇත්ත මේක. ඔබ මේ විදියට අනුගතව ක්‍රියාත්මක වෙන්න මේ ගමනේ එන්න ඔබේ මනසේ පැවැත්ම නැති කරගෙන උතුම් තත්වයට ඔබපත් වෙන්න මෙන්න මේ පාරේ ගමන් කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේටවත් බැහැ ලෝකේ වෙනස් වෙන සුළු ස්වභාවය නවත්තන්න. සබා ධර්මයට අභියෝග කරන්න, ලෝක යථාර්ථයට අභියෝග කරන්න අපි කාටවත් බැහැ. නිසා හැම මොහොතකම වෙනස් වෙනවා වේවි. රෝග නිඩ්ඩම් පබංගුරං. රෝගකාරක කුරුල්ලන්ට කූඩුවක් හා සමානයි අපේ ශරීරය. කොච්චර කැස්ස හැදෙනවද? කොච්චර උණ හැදෙනවද? කොච්චර හෙම්බිරිස්සාව හැදෙනවද?
ඔබ ගණන් කරලා තියෙනවද? උපතේ ඉඳලා මේ මොහොත කඩේකට යනකොට බලන්නකො ගෙදර බඩු ටික ගේන්න කඩේට යද්දි හදන තරම් පරිප්පු කිලෝ එකට මෙච්චරයි, සීනි 250ට මෙච්චරයි, ලුණු 500ට මෙච්චරයි. මේ විදිහට හදලා තුණ්ඩුවත් අරගෙනම ඉන්නවා. නමුත් උපතේ ඉඳලා මරණය දක්වා යන ගමනේ ඇම්බිලිස්සාව මෙච්චර හැදිලා තියෙනවා. කැස්ස මෙච්චර හැදිලා තියෙනවා. මෙච්චර කල්ල ඕනේ නැහැ මේ අවුරුද්දක්වත් කාලය සීමාව තුළ අපි එහෙම හිතනවා. නෑ. කොච්චර අපිට කැස්ස හැදෙනවද, කොච්චර අපිට ඇම්බිලිස්සාව හැදෙනවද, උණ හැදෙනවද, බඩේ කැක්කුම්, ඔළුවේ කැක්කුම්, මේ අසනීප දතේ කැක්කුම් නේ. කන් කැක්කුම් කොච්චර හැදෙනවද අසනීප. ඒතර මේ අසනීප වලට අසනීප නැමැති කුරුල්ලන්ට කූඩුවක් වගේ කියලා කියනවා මේ ශරීරය. බුදුහාමුදුරු දේශනා කරනවා විච්ඡති පුති සංදේහෝ, වහා කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. මරණං තම්මේ ජීවිතං, ජීවිතය කෙලවර වෙන්නේ මරණයෙන් කියන කාරණා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා මේ මරණය කියන ධර්මතාවය පින්වතුනි අද අපි ජීවත් වෙන සමාජය තුළ අපේ රටේ විතරක් නෙමෙයි සමස්ත ලෝකයේම දැන් රටවල් 212ට වැඩි ලෝකයේම රටවල් වල මේ COVID-19 කියන අසංගතය පැතිරිලා තියෙනවා. බොහොම භයානක විදියට. බොහෝ අය අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. බොහොම අපහසුයෙන් යුක්තව අයගේ කටයුතු වුන් සිදු කරගන්නේ රටවල් වල. අසරණ තත්ත්වයට පත් වෙලා මරණය නිරන්තරයෙන් දකින්න. මරණය කියන එක දැන් මේ ධර්ම දේශනාවට දැන් පැය එකහමාරකට විතර කලින් මම බැලුවා. ඇමරිකාවේ මිය පරලොව ගියපු COVID-19 නිසා මිය ගියපු ගණන 74809 තිබුණා. එතකොට ලෝකයේම ආසාදිතයින් මිලියන 3.7ක් පහු කරලා මිලියන 4ට ළඟයි දැන්. ඒතර මොනතරම් ප්‍රමාණයක මිනිස්සු මරණයට පත් වෙනවද? මරණය කියන ධර්මතාවය පිළිබඳව හිතන්න කාලය අපිට කොච්චර මේ ජීවිතය පිළිබඳව හිතන්න අවස්ථාවන් උදා වෙලා තියෙනවද? මේ නිවෙස් ඇතුළට වෙලා අපි ජීවත් වෙන මේ කාල සීමාව තුළ මේ වෙසක් පොයත් එක්ක මේ ලෝකේ යථාර්ථය සබදාම පිළිබඳව අපේ ජීවිතය පිළිබඳව මරණය පිළිබඳව අපිට හිතන්න අවස්ථා තියෙනවා. අපි මේ දේවල් අනේ අපිට සිද්ධ වෙනවා අනේ COVID-19 හැදිලා මාත් මැරෙයි මේ බයේ පණ බයේ දුවන්න නෙමෙයි. අනේ අපි හැමෝම මැරෙනවා දවසක. ඒ දවස අපිට එනවා. ඒක බය වෙන්න එපා. බය වෙන්න තියෙන දෙයක් නෙමෙයි. ඒ දවස උදා වෙනවා අපි හැමෝටම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ඉපදුනාට පස්සේ උපතත් එක්කම අපි අරන් ආවේ මරණය. උපත්ත්‍යා සහේ වේදං මරණං ආගතං සදා. උපතත් එක්කම ගෙනාවේ මරණය. මරණය කියලා කියන්නේ ජීවිතයේ ප්‍රතිවිරුද්ධ පැත්තක් නෙමෙයි. ජීවිතේම කොටසක්. ඒ නිසා අපි දැන් මේ ඉපදුනාට පස්සේ ඉපදෙනකොට මේ රෙදි කෑල්ලක්වත් නැතුව ඉපදිච්ච අපි දැන් යාන වාහන තියාගෙන, ගෙවල් දොරවල් තියාගෙන, ආයතන විශාල ප්‍රමාණයෙන් ඇති කරගෙන අපි ඉන්නවා. භෞතිකව අපි පෝසත් වෙලා ඉන්නවා හොඳයි. නමුත් පින්වතුනි රෙදි කෑල්ලක්වත් අරගෙන ආපු අය නෙමෙයි අපි හැමෝම. එනකොට ගෙනාපු දෙය මරණය. හැබැයි එනකොට ගෙනාපු දෙය අපිට අමතක වෙලා තියෙනවා. භෞතිකව අපි දියුණු වෙනකොට මට දැන් ආයතන 15ක් විතර තියෙනවා, වාහන 10ක් විතර තියෙනවා, ඉඩ කඩම් 20ක් 25ක් තියෙනවා. මේ ආදී වශයෙන් හිතනවානේ මම මැරෙන්නේ නැහැ. මට අසනීපයක් වුණොත් මම සිංගප්පූරුවේ යනවා. අසනීපයක් වුණොත් මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි යනවා. අසනීපයක් වුණොත් ඇමරිකන් හොස්පිටල් එකකට යනවා. ලංකාවේ මදි පහසුකම්. ආදී වශයෙන් සමහර අය එහෙම ක්‍රියාත්මක වෙනවා. මරණයෙන් ගැලවෙන්න බෑ. නේ? බොහෝ අය ධනය හමුවේ, බලය හමුවේ Tamanට මරණය ළඟා වේද කියන එකත් සුවර් නැහැ. එහෙම නැත්නම් විශ්වාසයක් නැහැ මම මැරෙන්නේ නැහැ කියන අදහසෙන් වුන් ක්‍රියාත්මක වෙනවනේ සමාජයේ බොහෝ අය. නේ? වැරදි ආකාරයක. අනේ උපදිනකොටම අරගෙන ආපු දෙයනේ. නේ? එතකොට උපදිනකටවත් ගෙනාපු නැති දේවල් අපි ඇත්තටි කරගෙන අපිට ඒව අරගෙන යන්නත් බෑ කිසි දෙයක්. අපි ඒ දේවල් පිළිබඳව හුල්ලා අපි කියනවා මම නම් මැරෙන්නේ නැහැ. එහෙම හිතනවා නෑ. මරණයටපත් වෙනවා. ජපානයේ හරුකි කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා පැහැදිලි කරනවා death is not the opposite of life but a part of it කියලා. මරණය කියලා කියන්නේ ජීවිතයේ ප්‍රතිවිරුද්ධ දෙයක් නෙමෙයි. මරණය කියලා කියන්නේ
ජීවිතයේම කොටසක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේගේ දහම. අපි ලෝකයේ මොන පැතිකඩයන් ඔස්සේ ගමන් කරපු දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඒ වුන් ප්‍රකාශ කරපු ආකාරයන් පිළිබඳව තාමත් සියුම්ම ගවේෂණශීලීව බැලුවොත් එහෙම බුදුහාමුදුරුවන්ගේ කරුණු ඉදිරිපත් වෙන ආතර් සී ක්ලාක් මහත්තයා කියපු කරුණු බලන්න. මේ පැහැදිලි කරපු දේවල්. නිසා බුද්ධිමතුන්ට මේ ලෝකේ ඇත්ත පේනවා. බුද්ධිමතුන් යන්නේ බුද්ධිවාදීව එහෙමත් නැත්නම් මේ ලෝකේ යථාර්ථය මොකද්ද කියන තැනට ඕනේ යන්නේ. ඒ ඔස්සේ ඒ මාර්ගය ඔස්සේ ගමන් කරන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධම්ම පැහැදිලි කරනකොටම ජනතාවට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ සමස්ත ප්‍රජාවටම පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයන් උදෙසා ගෝචර වන දෙයක් මෝඩ අයට නෙමෙයි. ප්‍රඥාවන්තයන් කියලා කියන්නේ උපාධි 10ක් 15ක් අරගෙන ඊටාම ඉහළ මට්ටමට ආපු අය නෙමෙයි. ඒක තව ටිකක් පැහැදිලි කරනවා නම් ඔබට තේරෙන වචනේ your degree is just a piece of paper. ඔබේ උපාධිය නිකම්ම කොල කෑල්ලක් විතරයි. But your education is seen in your behavior. නමුත් ඔබේ අධ්‍යාපනය දැක ගන්න පුළුවන් ඔබේ හැසිරීම් රටාවන් තුළින්. එනිසා ඊ타මත්ම හොඳින් ඔබ යථාර්ථවාදීව ක්‍රියාත්මක වෙන ගමන් මේ කරුණු පිළිබඳව ලෝකයේ ඇත්ත පිළිබඳව හොයා බලලා ක්‍රියාත්මක වෙනවා නම් දහමට අනුගතව ක්‍රියාත්මක වෙනවා නම් ඔබට පුළුවන් බුදුදහම වැළඳගෙන බුදුදහමත් එක්ක ඊ타මත්ම හොඳින් ක්‍රියාත්මක වෙලා ජීවිතය සාර්ථක කරගන්න මේ සංසාර ගමන අවසන් කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එනිසා මරණය කියන ධර්මතාවය පිළිබඳව ඊ타මත්ම නොයෙක් දාර්ශනිකයෝ පැහැදිලි කිරීම සිදු කරලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගාථා රත්නය මම පැහැදිලි කරපු ඒ කරුණුත් එක්ක දැන් අපි ඉංග්‍රීසි සාහිත්‍යයේ ජෝන් ඩන් කියන ශ්‍රේෂ්ඨ සාහිත්‍යදරයා පිළිබඳව කල්පනා කරොත් 1531 ඒ කාල සීමාව තුළ ඒ කවි පන්තිය ඉදිරිපත් කරනවා death be not proud කියන අදහසෙන් මරණය නොබ උඩඟු වෙන්න එපා කියලා අදහසක් ඇති කරගෙන. ඒ කවි පන්තිය තුළ ඔහු පුරාවටම ඉදිරිපත් කරන්නේ මරණය පිළිබඳව death be not proud thou some have called thee mighty and dreadful for thou art not so. මරණය නුඹ උඩඟු වෙන්න එපා. මිනිස්සු ඔබට කියනවා mighty and dreadful බොහොම භයානකයි කියලා. නමුත් ඔබ උඩඟු වෙන්න එපා. ඔබ භයානක වෙන්නේ මිනිස්සු ඒ තැනට එන්නේ ඔබට මරණය කියන ධර්මතාවය ඇති කරන්න chances දුන්නොත්. අවස්ථා දුන්නොත්. එහෙම නැති වුණොත් ඒක එන්නේ නැහැ නේද? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරත් ඒකනේ. කෙනෙක් නිකම්ම මැරෙන්නේ නැහැ. යාට heart attack එකක් හැදෙන්න ඕනේ. එක්කෝ මොළේ කැටියක් කියලා වෙනවා. ඒක මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මොකක් හෝ සිදුවීමක් හේතු කොටගෙන තමයි මරණයටපත් වෙන්නේ. කිසිම කෙනෙක් නිකම්ම පණ යන්නේ නැහැ නේ. ඒක COVID-19 ඇදිලා. නේ? එහෙම. වසංගත රෝගයක් ඇදිලා. එහෙම. එනිසා තේරුම් ගන්න ඕනි කාරණාව අවසානයේ මේ කවි පන්තිය තුල ඔහු ප්‍රබ්‍රාවටම පැහැදිලි කරනවා මරණය ගැන. අවසානයේ ඔහු පැහැදිලි කරන එක කරුණා death thou shalt die. අවසන් වශයෙන් මරණය you should die. ඔබ මරණයටපත් වෙන්න. මරණයටපත් කරන්නේ කොහොමද? මරණයටපත් කරන්නේ නම් සිත වඩන්න ඕන. සිත වඩන්නේ කොහොමද? ඊටාම හොඳින් සිත වඩලා සෝවාන්, සකදාගාමි, අනාගාමි මේ මාර්ග ඔස්සේ ගමන් කරලා බුදු, පසේ බුදු, මහරහත් කියන තත්වයන් වලටපත් වුණාට පස්සේ නැවත කිසිම අවස්ථාවක උපතක් ඇති කරගන්නේ නැහැ. ඒ තත්වයන් වලින් පිරිනුවන් පෑවට පස්සේ. රහතන් වහන්සේගේ පිරිනීමෙන් පස්සේ දැන් අපි දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත උපත ලබන්නේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ නැවත උපත ලබන්නේ නැහැ. ඒ තත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි වෙනවා මොන ආගමික පසුබිමක මොන තත්වයක හිටියත් ඕන් කතා කරන කරුණුත් එක්ක බුද්ධිවාදීව ඕන් ධනාත්මකව හිතනකොට ලෝකේ යථාර්ථය පිළිබඳව බලන්න උත්සාහ කරනකොට අවබෝධ කරගෙන ප්‍රඥා ගෝචරව කොහෙටද යන්නේ? බුදුදහමට. බුදුදහම කියලා කියන්නේ ආගමක් නෙමෙයිනේ. අද අපි මේක ආගමක් කරගෙන බොහෝ මිනිස්සු ආගමක් කරගෙන තියෙනවා. බුදුදහම ආගමක් නෙමෙයිනේ. රිලිජන් කියලා කියන්නේ ආගමනේ. රිලිජියෝ කියන ලැටින් වර්ඩ් එකෙන් තමයි රිලිජන් කියන වර්ඩ් එක හැදෙන්නේ, ඉංග්‍රීසි වර්ඩ් එක. රිලිජියෝ කියන්නේ බයින්ඩින් ටු ගෝඩ් නේ. දෙවියන් හා ඒකාත්මික වීමනේ. අපි දෙවියන් හා ඒකාත්මික වෙන්නේ නැහනේ. නේ?
අපි දෙවියන්ට බයක් නෙමෙයිනේ. දෙවියන්ට බයක් තියෙන නිසා පන්සල් එනවා නෙමෙයිනේ. බුදුහාමුදුරන්ට බයේ පන්සල් එනවා නෙමෙයිනේ. අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ කටයුතු සිදු කරන්නේ. ප්‍රඥාවක් අපිට තියෙනවා. ප්‍රඥා ගෝචර බව. එසා ප්‍රඥා ගෝචරව ක්‍රියාත්මක වීමක් අපිට තියෙනවා. එසා ඒ කාරණාව ඊටාම වැදගත්. බුද්ධි ගෝචරව ක්‍රියාත්මක වීම. එතකොට මේ බුද්ධි ගෝචරව ක්‍රියාත්මක වෙච්ච අය දැන් ඇරිස්ටෝටල් ප්ලේටෝ වගේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ අපි දැක්කේ early rationalistලා විදියට. rationalism අපි බටහිර නැත්නම් බුද්ධිවාදී දර්ශනය පිළිබඳව කතා කරනකොට ඇරිස්ටෝටල් ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ early rationalistලා විදියට අපි තේරුම් ගත්තා. මුල් කාලීන බුද්ධිවාදීන්. ඔවුන්ගේ ආගමික පසුබිම වලින් ප්‍රතික්ෂේප කළා. මොකද ආගමේ තුල ඔවුන්ගේ ආගම තුල කියවෙන කරුණු වලට එහා ගිය කරුණු පැහැදිලි කරන්න මොවුන් උත්සාහ ගන්න නිසා ආගමෙන් එළෙව්වා. අපේ බුදුදහම එහෙම එළවන එකක් නෙමෙයි. ඒහි පස්සිකෝ ධර්මයේ පැහැදිලි කරනවා. ඇවිල්ලා බලන්න බෙදලා බලන්න වෙන්වෙන් වශයෙන් තබලා බලන්න මේ දහම ඔබට ගෝචර වෙනවද, ගොදුරු වෙනවද, මේක ඔබට උචිතද, ඔබේ පවුලේ අයට උචිතද, ගැළපෙනවද කියන කාරණාව. එහෙම බලලා තේරුම් ගන්න කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අන කරන්නේ නැහැ ඔබ බෞද්ධ වෙන්න. ඔබ මේ දහම පිළිපදින්න ඕනේ. එහෙම අන කරන්නේ නැහැ. එහෙම අනිවාර්ය කිරීමක් නැහැ. Tamanට ගැළපෙනවද කියලා Taman ඉස්සලා ස්වයං විවේචනය කරලා බලන්න. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඉතින් අර ඇරිස්ටෝටල් ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ තමන්ගේ ආගමික පරිසරයෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ මේ බුද්ධිවාදී දහම දර්ශනය ඉදිරියට ගියා. අපි කියන father of rationalism බුද්ධිවාදී දර්ශනයේ පියා විදිහට සලකන්නේ රෙනේ ඩේකාස්ට් කියන දාර්ශනිකයා. මේ රෙනේ ඩේකාස්ට් කියන දාර්ශනිකයා පැහැදිලි කරනවා everything I saw was false but there is nothing in the world would be certain. මේ ලෝකේ මම දැකපු හැම දෙයක්ම බොරු, ඇත්ත නෙමෙයි බොහෝ දේවල්. ඇයි? මම පුංචි කාලේ දැකපු දේවල් දැන් වයස මුකුරා ගියාට පස්සේ මේව වෙනස් වෙලා. නමුත් මගේ ආගමේ කියනවා සදාකාලිකයි, ආත්මයි. වෙනස් වෙන්නේ නැහැ හැමදේම. මේ සියල්ල මෙහෙම. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක මම පිළිගන්නේ නැහැ. ආදිවාසීන් ඔහු පැහැදිලි කරන ලෝකේ මතය. එතකොට කොතෙන්ද මේ එන්නේ? බුදුදහමට නෙන්නේ. ලෝකේ මතය බුද්ධිවාදීව අවබෝධ කරගන්නකොට ප්‍රඥා ගෝචරව ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයටනේ ඕන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා පුංචි පුතෙක් තාත්තා කෙනෙක්ගෙන් සීයා කෙනෙක්ගෙන් ප්‍රශ්න කරනවා වගේ ආනන්ද හාමුදුරුවෝ අහනවා අනේ බුදුහාමුදුරනේ ලෝකේ කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ලුජ්ජති පලුජ්ජතිති ලෝකෝ කැඩෙන බිඳෙන පළුදු වෙන නිසා ලෝකය කියලා කියනවා කියලා. නිසා ඒ බුදුහාමුදුරන්ගේ මතය ඒ බුදුරජාණන් වහන්සේගේ මතය ඉදිරිපත් කිරීම මේ විශ්වය පිළිබඳව. එහා සමගාමීව එහෙමත් නැත්නම් මේ මතයට ගැළපෙන ආකාරයෙන් අර බුද්ධි ගෝචරව ගමන් කරපු නිසා අර රෙනේ ඩේකාස්ට් කියන දාර්ශනිකයාගේ අදහස ඔහු ඉදිරිපත් කරනවා. සදාකාලික නැහැ. අනිත්‍යවත සංඛාරා සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ඒ කාරණාව ගැබ් වෙලා තියෙන්නේ. There is nothing in the world would be certain. සදාතනික වෙන කිසි දෙයක් ලෝකේ නැහැ. ඒ නිසා මොන පරිසරයක ගමන් කළත් බුදුරජාණන් වහන්සේ ළඟට මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු උතුම් දහමට ඒකාත්මිත වෙන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගෙනවා මනස තුල බුද්ධි ගෝචරව ක්‍රියාත්මක වෙනකොට. ඒකයි පැහැදිලි වුණේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ ආදී වශයෙන්. ඒ නිසා ඊ타මත්ම හොඳින් අවබෝධ කරගන්න ඕනි කාරණාවක් මේ කාරණාව. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකදී දේශනා කළා එක මිනිසෙකුට තවත් මිනිසෙක් දිහා දෙපාරක් බලන්න බෑ කියලා. ඒ වගේම එක මිනිසෙකුට ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇයි හැම මොහොතකම මේ මිනිසයා වෙනස් වෙනවා. හැම මොහොතකම මේ අපි තව මිනිසෙක් දිහා බලලා හැරිලා නැවත බලලා ආයෙ බලද්දී මේ මිනිසයා එයා වගේම ඉන්නවා. නමුත් ඒ ක්ෂණය තුලත් වෙනස් වෙනවා. ඒ වෙනස පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒතර අපිට පැහැදිලි වෙනවා ග්‍රීක ෆිලොසොෆර් කෙනෙක් දාර්ශනිකයෙක් ඉන්නවා හිරක්ලිටස් කියලා. ඔහු පැහැදිලි කරනවා no man never steps in the same river twice for it's not the same river and he is not the same man. කිසිම මිනිසෙකුට ගඟකට එක අවස්ථාවක බහින්න බෑ. එක අවස්ථාවක ගඟට අවස්ථා දෙකකට එකම පුජ්‍යලයට බහින්න බෑ. ගඟට බහැපු කෙනා නෙමෙයි ගොඩට එන්නේ. ගොඩ හිටපු කෙනා නෙමෙයි ගඟේ ඒ ජලයත් එහෙම හැම මොහොතෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සුළු ස්වභාවය. නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ ඒ කාරණා
බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු මේ ලෝකයේ යථාර්ථය අපි හැමෝටම ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන ජීවිතය ගත කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ මොහොතේ කල්පනා කරන්න අපි මේ ජීවිතය තුළ මේ වෙසක් සමය තුළ අපි නිවසට වෙලා මේ කටයුතු කරන්නේ කුමන අවස්ථාවක්ද කුමන කාලයක්ද අපි මේ ගෙවන්නේ කියලා ඔබ හිතලා බලන්න. අපි මීට මාස 2කට 3කට එහෙම නැත්නම් මාස 4කට 5කට කලින් පාරේ යනකොට සමහර ළමයි අපි දැකලා තියෙනවා අනේ අර අහිංසක බලු පැටවුන්ට ගල් පොළු මුගුරු අරගෙන පහර දෙනවා. කෑග ගහ දුවනවා. කෑම කකා ඉන්න සත්තුන්ට ගහනවා. කෑග ගහ දුවනවා. වතුර බොන සත්තුන්ට ගහනවා. කෑග ගහ දුවනවා. එතකොට ගෙදරට එන ඉඩමට එන ඌරු පැටියව අල්ලලා හැම ගහලා පුච්චලා කනවා. ඉත්තෑවව අල්ලලා කනවා. නේ මරාගෙන කනවා. මෙහෙම සත්තුන්ට පුදුම තරම් වද දුන්නා. හැමෝම නෙමෙයි. එහෙම අය හිටිය සමාජයේ. අපි දැක්ක සමාජ මාධ්‍යයෙන් පවා අර සමහර වඳ වීගෙන යන ලංකාවේ හිටපු අර දිවියෝ මේ යාපනයේ පිරිසක් එකතු වෙලා හැම ගහලා එල්ලගෙන යන හැටි. ඒ සත්තුන්ට දුන්නු වද කරපු අඩන්තේට්ටන් අපි දැක්කා. සත්තුන්ට විතරක් නෙමෙයි. අනේ මේ ගහකොළ කොච්චර කපලා කොටලා විනාශ කරලා දැම්මද? සමාජයේ व्यसනයන් කොච්චර සිද්ධ කරාද? සමහර අවස්ථාවන් වල රූක්ෂ ගස් කපලා දානවා. අනේ ඒ ගස්වල බෙනයන් වල එහෙමත් නැත්නම් කූඩු හදලා අර පුංචි මස් කැබ්බලි වගේ හිටපු චූටි කුරුළු පැටව අර ගහත් එක්කම කඩාගෙන වැටෙනවා. අර ගස්වල හිටපු ලොකු කිරිල්ලියෝ ඒ කුරුළු පැටවුන්ගේ අම්මලා අඬා වැළපෙමින් පියාඹලා යනවා. අනේ අර කුරුළු පැටවුන්ගේ ඇස් පේන මානෙම මැරිලා වැටෙනවා. අර ඇතැම් අය සමාජයේ ජීවත් වෙච්ච මිනිස්සු දාන පොලිතීන් ප්ලාස්ටික් පාරේ යනකොට තමන්ගේ වාහනෙන්ම ගිහිල්ලා හරිම පහසුවෙන් දාලා යනවා. සත්තු ඇවිල්ලා මේවා කනවා. ඕන් කාලා බඩේ ඒවා රැඳිලා අනේ එතනම මිය පරලව යනවා. ටික දවසක් ගියාට පස්සේ ගඳ ගහන්න එනවා. වතුරට මේ ප්ලාස්ටික් දානවා, වතුරට දානවා, පොලිතීන් දානවා. මේවා කාපු මාළු මැරෙනවා. සත්තුන්ට මොනතරම් අඩන්තේට්ටම් කරාද? සබහා ධර්මයට මොනතරම් අඩන්තේට්ටම් කරාද? සමාජය තුල ජීවත් වෙනකොට මෙච්චර ඉහළ මානසික පසුබිමක් තියෙන මිනිස්සයා කියන සතා. මනං උස්සන්තිති මනුස්සා. මනසින් උසස්ම සත්වයා නිසායි මිනිස්සයා කියලා බුදුහාමුදුරු දේශනා කරේ. නමුත් ශික්ෂාකාමීව ශික්ෂණයෙන් යුක්තව ඒ අවස්ථාවන් වලට ගැළපෙන විදිහට නෙමෙයි මිනිස්සයා ක්‍රියාත්මක වෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අද බොහෝ අපේ කොළඹ බොහෝ නගරවල අපි දකිනවා ගෙවල් වල ආශ්‍රිතව ස්විමින් පූල් තියෙනවා. ඒ වගේ වඳුරු ඇවිල්ලා නානවා. රිලව් ඇවිල්ලා නානවා. පිනුම් ගහනවා. පාරට එනවා මූ ඉත්තෑව හිම පාරට ඇවිල්ලා යනවා බය නැතුව. කුරුල්ලෝ හොඳට ගීත ගයමින් ඊටාම හොඳින් ඉන්නවා. තනකොළ වැවිලා තෘණ වැවිලා හොඳට සත්ව ලෝකේ ඊටාම සාමකාමීව අය ජීවත් වෙනවා මේ කාලේ. නමුත් මේ කාලය තුල අපිට මොකද වෙලා තියෙන්නේ? ගෙවල් වලට වෙලා හිර වෙලා ජනෙල්ලෙන් එළිය බලාගෙන කෑම ටිකක් දෙනකන් උඩු මහලෙන් කීයක් හරි සල්ලි ටිකක් හරි දාලා ලණුවක් දාලා අල්ලගෙන බලාගෙන ඉන්නවා. කෑම ටිකක් උඩට එවනකන් අපි හිර වෙලා කොටු වෙලා මොකද මේ වෙලා තියෙන්නේ? සබහා දහම බොහෝ අය අපිට හිතන්න පුළුවන් සබහා දහම මේ දඬුවම් දෙනවා නෙමෙයි මෙහෙම කියලා. නමුත් මේ අවස්ථාවේ අපි තේරුම් ගන්න ඕනේ අපි ස්වභාවිකව අපි මිනිස්සු විදිහට අපි උතුම් සත්ව කොටසක් විදිහට අපි ක්‍රියාත්මක වෙන විදිහ වැරදි නම් අපිට වැරදි ප්‍රතිඵල නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒක නවත්තන්න බෑ කිසිම කෙනෙකුට. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. දහමට අනුව නිවැරදි දේ දකිමින් නිවැරදිව ක්‍රියාත්මක වෙන අය නිරන්තරයෙන්ම යථාර්ථය විසින් ආරක්ෂා කරන ලබනවා. සත්තු කොටු කරලා අපි හැදුව බොහෝ අය අර ඉගිලිලා නිදහස යන ගිරා පැටව වල්ලගෙන ඇවිල්ලා කුරුළු පැටව වල්ලගෙන ඇවිල්ලා ලේන්නු වල්ලගෙන ඇවිල්ලා කූඩු වල දාලා දවස් ගණන් මාස ගණන් නෙමෙයි අවුරුදු ගණන් නේ මේ අය කූඩු වල දාලා හදාගෙන එළියට යන්න විදියක් නැතුව අපි ක්‍රියාත්මක වෙච්ච යුගයක් අපිට තිබුණා. දැන් අපි ඒහා සමානව ඔබට කොච්චර වේදනාවක් දැනෙනවද? ඔබට කොච්චර අපහසුතාවයක් දැනෙනවද? මේ කාල සීමාව තුල වැඩි නෑ මාස දෙකමාරක්වත් නෑ තව. ඔබ කොහොමද ඔබට දැනෙන ස්වභාවය ඔබට තේරෙනවද? මේ නිවස තුල ජීවත් වෙලා ඉන්නකොට එළියටවත් පහළට යන්න බැරුව. නමුත් අපි ගෙදර හරි එළියට බහිනවනේ. අර සතෙක් කුඩු කරලා හදනකොට ඒ ස්වභාවයේ මානසිකත්වය අවබෝධ කරගන්නකො නේ. දැන් ඔබට තියෙන්නේ මේ COVID-19 මේ
අවස්ථාවත් එක්ක මේ වසංගතයත් එක්ක මේ දේවල් අවබෝධ කරගන්න. නේ අපි කෑම ටිකක් කනකොට සතෙක් කලබල වෙවි බලුකුක්ෙක් ඇවිල්ලා එහෙම මෙහෙම බලබලා කෑම ටිකක් කනකොට අපි පයින් ගහලා එලවලා තියෙනවා. සමහර අය ගහනවා, ගල් වලින් ගහනවා, ඔලු පැලෙන්න ගහනවා, පොළු වලින් ගහනවා. නේ බඩගින්නට එන්නේ කතා කරන්න පුළුවන් දෙයක්. කතා කරලා කෑම ටිකක් ඉල්ල ගන්න පුළුවන්ද? අර විසි කරපු කෑම ටිකක් කනකොට ඒ ටික කන්න දෙන්නෙත් නැහැ. නේ ඒ ටිකටත් පයින් ගහලා ඒ ටිකත් එලවලා දානවා ඒ අවස්ථාව. දැන් අද ඔබ බලන්න අද අපේ රටේ මිනිස්සු අපේ විතරක් නෙමෙයි ලෝකේම කුසගින්නේ කොච්චර ඉන්නවද? අපිට දැනෙනව නේද? ඇයි අපි සතුන්ට එහෙම කළේ? ඇයි අපි ගහකොළට එහෙම හැසිරුණේ? ගහකොළ කපලා දැම්මේ. හුස්ම ගන්න තියෙන ගස් ටික අපි වටේ තිබිච්ච ගස් ටික කපලා දැම්මේ ඇයි? නේ අපි මේ පරිසරය දැන් මීට මාස 3-4කට කලින් අපේ පරිසරය කොහොමද තිබුණේ? හැම නගරයකම ඉතාම ප්‍රබල විදියට වායු දූෂණය වෙලා තිබුණා. කාබන් ඩයොක්සයිඩ් හැමතැනම හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න අවස්ථාවක් නැහැ. පුංචි ටැංකියක් එල්ලගෙන ප්ලාස්ටික් බට දෙකක් නහයට ගහගෙන ඔක්සිජන් ගන්න අවස්ථාවක් ඉන්දියාවේ එහෙම ගත්තා. අපිටත් ඉතා නොබෝ දිනකින් මෙහෙම අවස්ථාවක් එළඹෙන්න තිබුණා. ඊට පස්සේ තමයි මේ වසංගතයත් එක්ක අපි මෙහෙම ඉරුණේ. ඔබ තේරුම් ගන්න, gedara ඉස්සරහා තියෙන රූක්ෂ ගහ, gedara තියෙන ගහ අර අපි අපවිත්‍ර කරන මේ වායු දූෂණයත් එක්ක එන කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම මේ විස ටික ඒ ගහ අරගෙන අපිට දෙනවා ඔක්සිජන් හුස්ම ගන්නilla කියලා. එහෙම ගහ අපි ආතු කපලා දාලා, ගහ කපලා දාලා, ගස් කපලා දාලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. අද අපිට එහෙම ජීවත් වෙන්න බෑ. සබහා දහමට කෙනෙහිලිකම් කරලා අපිට ජීවත් වෙන්න බෑ. පිරිසිදු වතුර ටික නැතුව, පිරිසිදු වාතය නැතුව, පිරිසිදු ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතා නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එහෙම කියපු අය අපේ රටේ හිටියා. දැන් ඒ අය නේ කොහොම ජීවත් වෙනවද දන්නේ? එනිසා ජීවත් වීම ඊටාම වැදගත්. ජීවිතය රැකගෙන ජීවත් වීමේ වෙනුවෙන් ස්වභාවිකවම සබහා දහමට අපි ආදරය කරන්න අවශ්‍ය වෙනවා. සබහා දහම රැක ගන්න අවශ්‍ය වෙනවා. ඒ රැක ගැනීම ඊටාම වැදගත්. ඒ වෙනුවෙන් අපි හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ගුණාත්මක බව තමයි වැදගත්ම වෙන්නේ මේ අවස්ථාවේදී. ගුණාත්මකව හැසිරීම තමයි වැදගත්ම වෙන්නේ. අපි පරිසරයට ආදරය කරන්න ඕනේ, ගහකොළට ආදරය කරන්න ඕනේ, සතා සිව්පාවට ආදරය කරන්න ඕනේ, කරුණාව දක්වන්න ඕනේ, මෛත්‍රිය දක්වන්න ඕනේ. එහෙම නොවෙනකොට ඇත්තටම අපි කල්පනා කරන්න ඕනේ සතුන්ට වගේම මිනිසුන්ට වගේම ගහකොළටත් අපි ආදරය දක්වනකොට ගහකට වතුර ටිකක් පැලයකට වතුර ටිකක් දානකොට ඒ ගහෙන් අපිට ආශිර්වාදයක් ලැබෙනවා. ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා හිතපිට නැති ගහක් වුණත් අපිට ආශිර්වාදයක් ළඟා කරගැනීමේ අවස්ථාවක් එතන තියෙනවා ඇත්තටම. ඒ නිසා හැම මොහොතෙම ඊ타මත්ම සංවේදී වෙන්න පරිසරයට සංවේදී නොවි ක්‍රියාත්මක වෙන මිනිසුන්ට ඉදිරි පැවැත්මක් නැහැ. ඒ සමාජයට ඉදිරි පැවැත්මක් නැහැ. ඒ නිසා සත්ව ඝාතන සිද්ධ කරනවා නම්, මේ පරිසර විනාශයන් සිද්ධ කරනවා නම් ඊටාම ඉක්මනින් ජීවිත හානි සිද්ධ වෙනවා. ඊටාම ඉක්මනින් සමාජ හානිය සිද්ධ වෙනවා. පරිහානිය සිද්ධ වෙනවා. ඒ නිසා මේ වකවානුව ඔබට එළඹිලා තියෙන්නේ ගෙදරට වෙලා ඔබ හිතනවා නම් මට එළියට යන්න විදිහක් නැහැ. ජාතීන් එක කතා බහ කරන්න විදිහක් නැහැ. අනේ මම කොහොමද මේ සියලු දේවල් නිදහසේ මට කිසි දෙයක් කරගන්න බෑ, හිර වෙලා ඉන්නේ නැහැ. ඔබට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එකතු වෙලා ඒ හැමෝත් එක්කම කතා බහ කරමින් ඊටාම සුන්දරව ජීවත් වෙන්න මේ පරිසරය ගොඩ නැගිලා තියෙනවා. ඒ පරිසරය තුළ ඔබට ඊටාම යහපත් ඔබේ ආකල්ප පවත්වා ගන්න ඒ පරිසරය ගොඩ නැගිලා තියෙනවා. දැන් පෙහෙවත් සමාදන් වෙන්න, ගෙදර ඒ සියලු කටයුතු සිදු කරගන්න ඔබට පරිසරය ගොඩ නැගිලා තියෙනවා. ඔබ හිතන්න මේ මොහොත තුළදී ඔබේ ආධ්‍යාත්මිකත්වය සංවර්ධනය කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට, මනසින් විශිෂ්ට වීමට අපි කොච්චර දුරස්ත තත්වයට පත් වෙලා හිටියත් අපි මොනතරම් බාහිර ආයත් එක්ක ඒ සමීප සබඳතා ඇති කරගන්නේ නැතුව ජීවත් වුණත් අපි හැම මොහොතෙම කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ නිරන්තරයෙන්ම අපි මනසින් ඒ ඈත් එක්ක ඒකාත්මිත වෙනවා. අපි කොච්චර සෝෂල් ඩිස්ටන්සින් කියලා අපි කියනවා, සමාජ දුරස්ථභාවය කොච්චර තබාගෙන හිටියත් අපි මනසින් දුරස්ථ වෙලා නැහැ. අපි මනසින් අපේ අම්මට, අපේ තාත්තට, අපේ සහෝදරයා සහෝදරිය, අපේ ඥාතිවරුත් එක්ක මනසින් අපි සම්බන්ධයි. අපි මනසින් දුරස්ථ වෙලා නැහැ දහමත් එක්ක. අපි දහමට ඒකාත්මිකයි. අපි යථාර්ථයට ඒකාත්මිකයි. අපි පරිසරයට ඒකාත්මිකයි. එතකොට අපි හැම දෙයකම අපි මේ හැඟීම්, මේ සිතුවිලි, මානසික පසුබිමත් එක්ක අපි මනසින් අල්ලාගෙන ඉන්නවා. අපේ රූට්ස් මුල් ශක්තිමත් නම් අපි කොච්චර ඈත හිටියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩිස්ටන්ස් එක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
අපේ මුල් ශක්තිමත් වෙලා තියෙනවා නම්. ඒ නිසා මේ නිවස තුල ඉන්නකොට ඔබ කල්පනා කරන්නේ වැදගත්ම දේ මනස හදාගන්න එක. අපේ අද වෙනකොට බලන්න අද බොහෝ වෛද්‍යවරු පැහැදිලි කරනවා මේ ඖෂධ වගේම තමයි ඖෂධ බොනවා පානය කරනවා වගේ ශරීරයට ගන්නවා වගේම තමයි මනස හදාගන්න. මනස හදා ගැනීම අතිශයම වැදගත්. මානසික ආතතිය දැන් මේ නිරෝධායන කටයුතුත් එක්ක නිවෙස්වල රැඳී සිටීමේ අවස්ථාත් එක්ක මිනිසුන්ගේ මානසික පසුබිම පහළට වැටිලා තියෙන කාරණාවක් අපි දකිනවා බොහෝ ස්ථානවලට ගිහිල්ලා බොහෝ තැන්වලට ගිහිල්ලා සංගීත සංදර්ශන පවත්වනවා සින්දු දානවා ඒ දේවල් කරනවා මනසට හිතට උත්තේජනයක් දෙන්න. ඉතින් බුදුදහම තමයි මනසට තියෙන හොඳම ඖෂධය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු දහම. ඒතර මනස අපිට හදාගන්න බැරි නම් මනස දියුණු කරගෙන මනස ඊටාත්ම ශක්තිමත් කරගන්න බැරි නම් අපි අසාර්ථකයි. ඒ නිසා මේ නිවසය තුල ජීවත් වෙනකොට අපි කාලයක් යොදා ගන්න අවශ්‍යයි භාවනා කරන්න, මනස සකස් කරගන්න, මනසින් සුන්දර වෙන්න, සුන්දර වචන වලින් අම්මට කතා කරන්න, සුන්දර වචන වලින් තාත්තට කතා කරන්න, අම්මා තාත්තා දරුවන්ට සුන්දර වචන වලින් කතා කරන්න. සමහර විට දරුවෝ හිතන්න පුළුවන් අම්මා තාත්තට ඔබට කෑම ලබා දෙන්න මේ සියලු දේවල් සකසා දෙන්නේ සමහර විට වේලක් කර වේලක් වෙන්න පුළුවන්. නමුත් ඔබ තුල ශරීරයේ මේ කෑම පිළිබඳව ආහාර පිළිබඳව ඊට වඩා ඔබ හිතන්න අවශ්‍ය වෙනවා මානසික සෞඛ්‍ය පිළිබඳව. මනස අපි අම්මට තාත්තට උදව් කරලා අපි ගෙදර වැඩ කටයුතු සිද්ධ කරලා අපි වගා කරලා ඊටාත්ම හොඳින් මේ දේවල් සකස් කරගෙන මේ සියලු දේවල් සකස් කරලා ඊටාත්ම හොඳින් සෞඛ්‍ය ආරක්ෂිතව අපි ජීවත් වෙලා මේ කටයුතු සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව ඔබ තීරණය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ අනිත් අයට ඥාති සංග්‍රහ සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ COVID-19 කියන මේ බරපතල වෙසනය හමුවේ අනිත් අයට ඔබ සංග්‍රහ කරන්න අවශ්‍ය නැහැ මේ වෙසනය. එහෙමත් නැත්නම් මේ COVID-19 කියන වසංගතය ඔබට හැදුනා නම් මට මේ වැළඳුනා නම් ඒට වග කියන්න පුළුවන් රෝහලකට ගිහිල්ලා මම පැහැදිලි කරන්න ඕනේ මට මේ අවශ්‍ය මේ අපහසුතාවයන් තියෙනවා. මේ අපහසුතාවයන් එක්ක මම හිතනවා මට අසනීපයක් තියෙනවා කියලා. එතකොට මම පොසිටිව් කියලා දැනගත්තට පස්සේ මම පැහැදිලි කරන්න මගේ ඥාතිවරු මගේ හිටපු අනිත් ඥාතීන් එක්ක මම සම්බන්ධතා පවත්වපු හැටි ඒ සියල්ල පැහැදිලි කරලා මොකද ඔවුන්ට මේ අසනීපය වැළඳෙන තියෙන අවස්ථා අපි නැති කරන්න. එහෙම නැතුව අපි හිතේ තියාගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ? අනේ මගේ ඥාතිවරුන්ටත් ඒක වැළඳෙනවා. ඒ අයත් අසරණ තත්වයකටපත් වෙනවා. ඒ නිසා හැම වෙලේම අපි අනිත් අයට මෛත්‍රී කරනවා නම් බුදුහාමුදුරු දේශනා කරේ හැමෝටම මෛත්‍රී කරන්න කියලා. අනිත් අයගේ ජීවිතවලට ආදරේ නම් සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලානේ අපි කියන්නේ. ඒතර සියලු සත්වෝ නිදුක් වෙන්න නම් මට කොරෝනා COVID-19 පොසිටිව් වෙලා තියදී හංගගෙන හිටියොත් එහෙම සියලු සත්වෝ නිදුක් වෙන්නේ නැහැනේ. ගෙදර ඉන්න ඔක්කොටම හැදෙනවනේ ඒක. ගෙදර ඉන්න ඔක්කොටම විතරක් නෙමෙයි අහල පහල ඉන්න අයටත් හැදෙනවනේ. මාත් එක්ක සම්බන්ධතාව පවත්වන අනිත් අයටත් හැදෙනවනේ. ඒ නිසා අපි හැම වෙලේම කල්පනා කරන්නේ මට මගේ සෞඛ්‍යමත්භාවය පිළිබඳව ඉතාම හොඳින් අවබෝධයෙන් දැනුවත්ව ක්‍රියාත්මක වෙන ගමන් මට අසනීප තත්වයක් වැළඳුනා නම් ඒ අසනීප තත්වය තුලදී අපි කටයුතු කරන්න ඕනේ. අපි ඉතාමත්ම හොඳින් බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙලා ඒ කරුණු පැහැදිලි කිරීම සිද්ධ කරලා අනිත් අය ඉතාමත්ම හොඳින් රැක ගැනීමට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මේ මොහොතේ අපේ යුතුයකම වගකීම තමයි මේ පොහොය දවස තුලදී නිරන්තරයෙන්ම නිවසට වී ඊ타මත්ම හොඳින් ගුණධර්මවල පිහිටලා යහපත් ආකල්පවල පිහිටලා ක්‍රියාත්මක වෙන්න. එහෙම නොවුනොත් අපේ ජීවිත තවත් අගාධයකටපත් වෙනවා. ඒ නිසා අපි දැන් කලින් අවුරුදු වල නොඑක් විකාර වැඩ කළා. දැන් කලින් වෙසක් කියලා අපි විකාර වැඩ කළා. අපිට මතකයි අපි ඔය කොළඹ ඉඳලා එනකොට කොළඹ ඉඳලා කඩවතට එනකොට කඩවත ඉඳලා කොළඹට යනකොට හෝමාගම ඉඳලා කොළඹට යනකොට අපිට පැහැදිලි වෙනවා අනේ අර බයික් වල සමහර තරුණ ළමයි අර දිග උල් වගේ ලොකු නාද රටා ඉදිරිපත් වෙන නොයේක හෝන් අරගෙන ඇවිල්ලා අපේ කන් වලට තියලා පිඹල යන්නේ. මේ වෙසක් කාලේ මේ අයට පාර යන්නවත් බෑ. හැම තැනම මීමැස්සෝ වගේ නොයේක් ජරාව බීලා මෙයාට පාරේවත් මේ වෙසක්ද? මේකටද කියන්නේ වෙසක් කියලා. ඒතර මේ වෙසක් නෙමෙයි. ඒ නිසා අද වෙසක් කාලය තුල අපි ගෙදරට වෙලා කූඩුවක් හදනවා වෙසක් කූඩුවක්. අද ගෙදරට වෙලා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා සහෝදරයා ඉන්නවා සහෝදරිය ඉන්නවා හැමෝම ඉන්නවා.
එයාට ගරු කරනවා. ගෙදර කෑම ටික හදලා එක කෑම මෙසට ඇවිල්ලා අපි කෑම කාලා කටයුතු ඒ සියලු දේවල් සාකච්ඡා කරගන්නවා. ඊට පස්සේ අපි ඉදිරියට අපේ අනාගත ෆියුචර් ප්ලෑන්ස් පිළිබඳව කතා කරගන්නවා. ඒ හැම පරිසරයක්ම අපි ගොඩනගාගෙන තියෙනවා හොඳට. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු දහමට අනුගතව අපි වෙසක් දවසේ ගෙදර ඉතාම සුන්දරම වෙසක් කාලය මේ වෙසක් කාලය කියලා මම හිතනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ වෙසක් කියලා කියන්නේ ඔලු බක්කු නටන එකවත් හෝන් පිඹින එකවත් එක එක බල්බ් දාලා උඩ පැන ඉන්න එකවත් නෙමෙයි. වෙසක් කියලා කියන්නේ අනේ ඇත්තටම අපි ආධ්‍යාත්මිකව සංවර්ධනය වෙන්න අවශ්‍යයි. නැතුව ආර්ථික සංවර්ධනය වීමක් එහෙමත් නැතුව මත්ද්‍රව්‍ය වලට බැහැ වීමක් නෙමෙයි. වෙසක් දවසේ අපි කොච්චර මත්ද්‍රව්‍ය තහනම් කරලා තිබුණත් වෙසක් දවස් තමයි වැඩිපුරම මත්ද්‍රව්‍ය හුවමාරු වෙන්නේ. වැඩිපුරම භාවිතා වෙන්නේ. ඒ නිසා කනගාටු වෙමුණත් ඒක කියන්න වෙනවා. ඒ නිසා අද රටේ දැක්ක මේ ඊයේ පෙරේද අපි කර්ෆියු වයින් කරාට පස්සේ මිනිස්සු එළියට ආවට පස්සේ කූඹි වගේ මිනිස්සු කොහෙටද ගියේ? අර රුපියල් 5000න් ඒ ගානත් මදි බොහෝ අය බොහෝ අමාරුවෙන් ජීවත් වෙන්නේ. නමුත් ඒ සල්ලිත් අරගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර බිරිඳට දරුවන්ට කෑම ටිකක් ගන්න තියෙන ඒ මුදල අරගෙන ගිහිල්ලා අර කූඹි වගේ අතෙන්ද එල්බගෙන ගිහිල්ලා මොකද කරේ? බොහෝ අය රහමිර පානය කළා. තමන්ගේ ජීවිතය විනාශ කරගන්න. දැන් බොහොම අසරණ තත්වයට පත් වෙලා ඉනවා. අපි දැන් අර ඉන්දියාවේමත් මිනිස්සු කොච්චර මේ ආසියාතික රටවල් වල. ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා. මේ හොඳම දෙයට නෙමෙයි අපි නරකම දේ තමයි උඩින්ම අල්ලගන්නේ. ඒ නිසා මනස ඊ타ත්ම හොඳින් මානසික ආතතිය දුරු කරගෙන ඊ타ත්ම හොඳ මානසික පරිසරයක් ගොඩනගාගෙන හැමෝත් එක්කම ඊ타ත්ම සුන්දර වචන භාවිතා කරමින් ඊ타ත්ම හොඳින් නිවස තුළ කටයුතු කරන්න අවස්ථාවක් උදා කරගන්න. එතකොට අපිට ඊටාම හොඳ ජීවිත ගත කරන්න අවස්ථාව ලැබෙනවා. අම්මට තාත්තට තියෙන වගකීම ඊටාම ඉහළින් සිද්ධ කරන්න පුළුවන්. දරුවෝ ගැන හොඳට සෙවිල්ලෙන් ඉන්න පුළුවන්. දරුවන්ට හොඳ ඒ අධ්‍යාපනික පසුබිම් ආදී ඔවුන්ගේ තියෙන ඇවතුම් පැවතුම් සියලු දේවල් ඔවුන්ට නැවත මතක් කරලා දෙන්න පුළුවන්. හොඳ රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් කාලයක් මේ කාලේ. නිසා මේ කාලයෙන් ඔබ ප්‍රයෝජන ගන්න. මේ කාලේ මේ කිසි දෙයක් කරන්න නැහැ කියලා ඔහේ ඉන්න එක නෙමෙයි. මොනතරම් දේවල් ඔබේ ජීවිත සාර්ථක කරගන්න මේ පරිසරය මේ සමාජය තුළ ගොඩනැගිලා තියෙනවද? ඒ පරිසරයෙන් ඔබ ප්‍රයෝජන ගන්න මේ COVID-19 මේ තත්ත්වය හැමුවේ ඔබට නොයෙක් නිර්මාණ කරන්න පුළුවන්. අද අපේ රටේ දරුවෝ අපි දකිනවා මේ නොයෙක් නිර්මාණ කරනවා. අපිට මේ සියලු දේවල් පිට රටින් ගේන්න අවශ්‍ය නැහැ. අද මේ දැඩි සත්කාර ඇඳන් වෙන්ටිලේටර් යන්ත්‍ර මේ හැම දෙයක්ම අපේ රටේ පුංචි ළමයි තරුණ ළමයි නිර්මාණය කරන පුළුවන් එක අපිට කරන්න. එනිසා මේ තත්වයට මේ තැන් වලට ඔබ ධනාත්මක වේ දේවල් යොදවන්න. මිනිස්සු අභියෝග තියෙන්න ඕනේ. අභියෝග නැතුව මිනිස්සු ජයගෙන නැහැ. වැට කඩළු තියෙන්න ඕනේ. කටු මුගුරු තියෙන්න ඕනේ. මේ රෝසමල් යහනාවල් වල පාරවල් දිගේ ගිහිල්ලා ජයගත්තු මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ගමන රෝසමල් යහනාවක තිබිච්ච ගමනක් නෙමෙයි. ඒ නිසා බොහොම අපහසුතාවයන් මැද්දේ යන ගමන තමයි තාම සුන්දර තත්වයටපත් වෙන්නේ. ගංගාවක් වුණත් ලස්සන වෙන්නේ ඒ මුල්වල ගල්වල වැදි එනකොට පෙන විසිරිලා ලස්සනට පේන්නේ එහෙම කටුක ගමනක ගමන් කරනකොට. එහෙම නැතුව නිකම්ම ගමන් කරනකොට ඒ ගංගාවේ ජලය අපිට පේන්නේවත් නැහැ හරියට. ඒ නිසා ඊටාම සුන්දර ජීවිත ගත කරන්න නම් මේ අභියෝග වලට අපි ධනාත්මකව මුහුණ දෙන්න ඕනේ. මේ අභියෝග හැමුවේ අපි තවත් වැඩිලා හේ බලාගෙන ඉන්නවනම් අනේ තව කවුරු හරි රුපියල් 5000ක් දෙනකම් තව කවුරු හරි බඩු සහන මල්ලක් ගෙනත් දෙනකම් මේ ගෙදර මොනවා හරි දෙයක් හිතවා ගන්නේ නැතුව ගෙදර අම්මා තාත්තා එක්ක කතා බහ කරගෙන ඒ කටයුතු Taman නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරගන්න නැතුව අපි උඩ බලාගෙන ඉඳලා හරියක් නැහැ. ඒ නිසා රට දියුණු වෙන්න, අපි දියුණු වෙන්න, ගෙදර හැම දෙයක්ම සකස් කරගන්න අපිට හැකියාව තියෙනවා. අපි තරම් දක්ෂයෝ, ඉතා විශිෂ්ට දක්ෂතාවයන් තියෙන පිරිස් බොහෝ අපි තුල ඉන්නවා. ඒ නිසා ඒ දක්ෂතාවයන් හඹාගෙන ගිහිල්ලා ඒ දක්ෂතාවයන් වලින් ප්‍රයෝජනය ගන්න. එහෙම වෙනකොට අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. කිසිම ගැටලුවකින් තොරව ඊ타ත්ම සුන්දර ජීවිත ගත කරන්න අපිට අවස්ථාව උදා වෙනවා. ඒ නිසා හැමෝම කල්පනා කරන තමන්ගේ අවතුම් පැවතුම් විශේෂයෙන්ම අවතුම් පැවතුම් ඊ타ත්ම හොඳින් ඇති කරගන්න. දැන් අද බලන්න අද අපි මෙහෙම අත් දෙක එකට තියලා ආයිබෝවන් කියපු අපේ ඒ අතීතයේ ඉඳලා අපේ ආපු ඒ උතුම් ලක්ෂණය අද පිට රටවල් වල පවා විදේශීය රටවල් වල බටහිර රටවල් වල මිනිස්සු පවයි කටයුතු සිදු කරනවා. බලන්න කොච්චර වැදගත්ද කියලා ඒ කාරණාව. අතට අත දෙනවට වඩා සිප වැළඳ ගන්නවට වඩා කෙනෙකුට ආචාර කරපු ක්‍රමය අපේ අතීතයේ තරන්නන් සිදු කරපු ක්‍රමය
එනිසා ඒ හැම දෙයක්ම අපිට ඊටාම වැදගත් අපේ ජීවිතය. අපි සිදු කරපු මේ බෙහෙත් වලින් අපි මේ ඖෂධ වලින් මේ පැලෑටි වලින් අපි ගත්තු දේවල් අපේ ජීවිතයට අපේ ජීවිත ගුණාත්මක කරගන්න ඉඟුරු වලින් මේ මොනතරම් මේ හැම දෙයකින්ම අපි පෝෂණය වෙච්ච පිරිසක්. ඒ උතුම් බිමක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ හැම දෙයක් පිළිබඳව ඔබ අවධානය යොමු කරලා ක්‍රියාත්මක වෙන්න. එතකොට තමන්ගේ අවතුම් පැවතුම් ටික ඊටාත්ම හොඳින් හදාගෙන සකස් කරගෙන ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගෙන නිරන්තරයෙන්ම නිවස තුළ ඉන්නකොට අනික්කා පිළිබඳව හොඳ අවධානයෙන් අවබෝධයෙන් යුක්තව ක්‍රියාත්මක වෙමින් තමන්ගේ ජීවිතයේ සමාජගත වෙලා ක්‍රියාත්මක කරපු වැඩ කටයුතු අතරතුර සිදුවනු ඒ මානසිකව තමන් මනසින් තවත් කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට ඇති කරගත්තු දේවල් අයහපත් දේවල් ඒ සියල්ලක්ම දුරු කරවා ගන්න ඊටාම හොඳ මානසික පසුබිමක් මේ කාල සීමාව තුළ ඔබ ඇති කරගන්න. ඔබට පුළුවන් පොත්පත් කියවන්න නොයෙක් අවස්ථාවන් ඔබට ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා හුදකලාව ඉන්නවා කියලා කියන එක හිර කරලා තියනවා කියන එක නෙමෙයි. බුද්ධිමතුන් ගුණාත්මකව වැඩ යොදා ගන්න මිනිස්සු කවදාවත් හුදකලා වෙන්නේ නැහැ. කොච්චර බිත්ති හතරකට කොටු කරලා තිබුණත් ඔවුන් මනසින් හුදකලා නැත්තම් මනසින් ඊටාත්ම විශිෂ්ට ගැඹුරු දාර්ශනික මට්ටම් වල ඉන්න අය හුදකලා කරන්න බෑ. නිසා එය තනියම ඉන්න අවස්ථාවන් තුල නිකම්ම තනියම ඉන්නේ නැහැ, ගොළු වෙලා ඉන්නව නෙමෙයි, මනසින් ඊටාම විශිෂ්ට ගමන් යන අය. ඒ නිසා මනසින් ඔබ දියුණු වෙන්න පුළුවන් හොඳ පරිසරයක් ගොඩනගා ගන්න. ඒ පරිසරය තුල ඔබ විශිෂ්ටත්වයටපත් වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ අපි හැමෝම ඊටාත්ම හොඳින් යහපත් ජීවිත ගත කර යුතුයි කියන කාරණාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන් ශාසනං. කිසිම පාපී කටයුත්තක් සිදු කරන්න එපා. කුසල් සංවර්ධනය කරගන්න. ඒ වගේම හිත සකස් කරගන්න. ඒතං බුද්ධාන් ශාසනං. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වුණේ ඒක. එනිසා ඊටාම හොඳින් සමාජ තලය තුළ ජීවත් වෙලා තමන්ගේ හැකියාව දියුණු කරගෙන කුසල් දියුණු කරගෙන තමන්ගේ හැකියාවෙන් යුක්තව යහපත්ව කටයුතු කරන්න කියන කාරණාව පැහැදිලි කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම වැඩිහිටියන්ට ගරු කිරීම ආදී කටයුතු, අවතුම් පැවතුම් ආදී කටයුතු සියල්ලක්ම ඔබ හොඳින් සිදු කරන්න වග බලා ගන්න ශික්ෂණය යන තැනදී මම යන්නේ පාරේ නම් පාරේ මම යනවා කියලා අවබෝධයෙන් යන්න. මම යමක් කරනකොට මේ දේ සිද්ධ කරනවා කියන අවබෝධයෙන් සිද්ධ කරන අපි දන්නවා සමහර අය පාරවල් වල ගමන් කරනවා වයර් කෑලි එල්ලගෙන තමන්ගේ අර ඉයර්ෆෝන් දෙක කනේ දෙපැත්තේ ගහගෙන සමහරට සින්දු අහහ පාරේ ගමන් කරනවා ඇක්සිඩන්ට් වෙලා මැරෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මේ යන අවස්ථා ඉතින් කෝච්චියට අහු වෙලා මේ යන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒතකොට ඒ වගේ නොසලකිලිමත් භාවය නිසා ශික්ෂණය කියන දේ තියෙනවා. නිසා හික්මීම ගුණාත්මක භාවය ඊටාම වැදගත්. නිසා අද කොරෝනා වෛරසය COVID-19 වෛරසයත් එක්ක අපිට ගේන පණිවිඩය තමයි සෝබා දහමට ආදරය කරන්න, ගහකොළ හිටවන්න. විශේෂයෙන් උපන්දිනයක් එනකොට උපන්දිනයේ දවසේදී යාළු මිත්‍රාදීන්ට කතා කරලා අර මත් වතුර බෝතල් ගෙනහල්ලා ගේ ඇතුලේ මේ බෝතල් වලින් මේවා බීලා බෝතල් පොඩි කරලා කෑම ඒ හැම දෙයක්ම විනාශ කරලා වමනේ දාලා චරා කරලා කුඩු ගහගෙන මේ වගේ තත්වයන් වලට පත් වෙනවට වඩා මේ COVID-19 ගෙනෙන මැසේජ් එක තමයි අපිට ඔබ උපන්දිනයක් සමරන මොහොතකදී ඔබේ වයසට ප්‍රමාණවත් වන විදියට ඊටාම වැදගත් පැල කීපයක් හිටවන්න කියන එක. ඒක ඊටාම වැදගත් වෙනවා. නිකම් මල් පැල කියලා අපි ගේනවා දහස් ගණන් වේදම් කරලා පැල කොලයක්වත් නැහැ, හරියට ගහත් නැහැ. ඒ වගේ නෙමෙයි හොඳ මී ගහක් නේ. එතකොට හොඳට වතුර ජල උල්පත් තියෙන ශාක තියෙනවා අපිට. ඒ කුඹුක් ශාක වගේ. දැන් ඒ වගේ ශාක හිතවන්න පුළුවන්, පළතුරු ලබා ගන්න පුළුවන් ශාක. ඒ නිසා අපි උපන්දිනයක් දවසකදී ඒ දේවල් සිදු කරන්න පෙළඹෙන්න ඕනි. ඒ වගේම අම්මා තාත්තා ඥාතිවරයෙක් මිය ගියාට පස්සේ අපි දාන දෙනවා, පින්කම් කරනවා. ඊටාම වැදගත්. ඒ හා සමානවම එදා දවසේ පැලයක් හිටවන්න. මේ 3 මාසේ දානේ, මේ අවුරුද්දේ දානේ බණ මේ ආදී වශයෙන් මම මේ පැල සිටෙව්වා. අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න, ඥාතිවරුන්ට පින් සිද්ධ වෙන්න කියලා. ඒ දේ සිද්ධ කරන්න. ඒ දේ ඊටාම වැදගත්. අනාගතයට වැදගත්. ඔබේ අනාගත දරුවට ඔබ ආදරය කරනවා නම්, අනාගත පරම්පරාවට ඔබ ආදරය කරනවා නම්
ශ්‍රී ලංකාව ලෝකයේ උතුම්ම රට බවට පරිවර්තනය කරන්නට ඔබේ හිතේ කොනක හෝ ඒ හැඟීමක් තියෙනවා නම් ඔබ එහෙම ක්‍රියාත්මක වෙන්න ඕනි. අපි කවදා හරි දවසක මැරිලා යයි. නමුත් මේ ගස් අපි හිතවපු දේවල් වලින් හුස්ම ගනී මිනිස්සු රැඳෙයි. එහෙම නැත්නම් අපි දකින්නේ අනාගතේ පිටිපස්සට පුංචි ටැංකියක් එල්ලගෙන ප්ලාස්ටික් බට දෙකක් නහයට ගහගෙන යන මිනිස්සු ඔක්සිජන් හොයාගෙන යන මිනිස්සු තමයි ශ්‍රී ලංකාවෙන් අපිට දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා එහෙම නොවෙන්න තත්ත්වය ඔබ ඇති කරගන්න. ඔබ හැම වෙලේම පරිසර හානියට විරුද්ධව නැගී සිටින්න. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සත්ව ඝාතනයට විරුද්ධව නැගී සිටින්න. සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබ කැප වෙන්න. එතකොට සබහා දහමට ඔබ ආදරය කරන්න. එවිට සබහා දහම ඔබට ආදරය කරයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා හා සමානව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. නිසා මේ අවස්ථාවේ ධර්ම දේශනාව දීර්ඝ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මොහොතේ මේ COVID-19 වසංගතයෙන් මිය පරලොව යන්නට යෙදුණු සියලුම දෙනාට අපි පින් දෙනවා. විශේෂයෙන්ම ඔබේ පවුල්වල මිය ගියපු සියලු දෙනා මතක් කරගන්න. ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම කෙනෙකුගේම භවගාමී ජීවිතයන් සැපවත් වෙත්වා. අවසානයේ උතුම් නිර්වාණ සම්පත්තිය ළඟා කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු 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 කියලා අපි අදිස්ථාන කරමු. ඒ වගේම ලෝරට පළාත ශාසනය ආරක්ෂා කරන මේ පළාත් භාර දිව්‍ය රාජානන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ කලට වේලාවට අපව ලෝකය ශාසනය ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ දිවිසිරු වඩා වැඩි දියුණු කරගනිත්වා. දෙවියෝ අපේක්ෂිත බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ළඟා කරගනිත්වා. සාදු කියලා අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. මේ මොහොතේ කල්පනා කරන්න අද වෙසක් පුර 15ක් පොහොය දවසේ අපි නිවසේ සිට ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව උතුම් ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයකට සම්බන්ධ වුණා. ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ ගිය සියලුම ඥාතීන් සිහිපත් කරමින් අපි පුණ්‍ය අනුමෝදනා කරන්නට යෙදුණා. දෙවියන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරන්නට යෙදුණා. මේ මොහොත තුලදී ඔබ ජීවත් වෙන සමාජයේ, ඔබ ජීවත් වෙන පරිසරය තුල මේ වසංගතයත් එක්ක ඔබ ගෙදර නිවස ජීවත් වෙන්නේ. ඔබට ඇති වෙන්න තියෙන සියලු ලෙඩ දුක් රෝගාබාධ කරදර බාධක සියල්ලක්ම දුරු වෙලා සෙත සාන්තිය චිරජීවනය අභිවෘද්ධිය සැනසෙල්ලම උදා වේවා. ඊ타ත්ම ඉක්මනින් ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකව සිදු කරගෙන ලෝතර බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරන්නට යෙදුණු උතුම් නිර්වාණ සම්පත්තිය ළඟා කරගන්නට මේ සියලු පින් ඔබ හැමෝටම පාරමී කුසල බලයන් බවටම පරිවර්තනය වෙත්වා. සාදු 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 කියලා අපි අදිස්ථාන කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච භීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.